අර බලමු අපි අද කතා කරන බලාපොරොත්තු වෙන අපේ ඊළඟ උපකරණය චලනවික්ෂය කියන උපකරණය ගැන. ඒ වගේම බලන චලනවික්ෂය කියන උපකරණය හදලා තියෙන මූලධර්මය වෙන්නේ වර්ණීය මූලධර්මය මතමයි චලනවික්ෂය කියන උපකරණය රඳා පවතින්නේ. අපි හඳුන්වන චලනවික්ෂය කියන වර්ණීය මූලධර්මය මත රඳා පවතින උපකරණයක් මම සරල සටහනක් බෝඩ් එකේ දාලා තියෙනවා. එතකොට මේ විශේෂත්වය කියන්නේ මේක අන්වීක්ෂයක් තියෙන එක. ඒ වගේම මේ අන්වීක්ෂය වරන් සිරස් කණුවකට සම්බන්ධ කරලා තියෙනවා. මේ කණුවත් එක්කම අන්වීක්ෂය චලනය කරන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ මේකට නම ලැබිලා තියෙන්නේ චලනවික්ෂය කියලා. හරි. මේ චලනවික්ෂය අනිත් ඒතකොට ඔයගොල්ලෝ දැන් දන්නවා චලනවික්ෂය වැඩගත්ම දේ තමයි මෙයා හදලා තියෙන්නේ මොන මූල ධර්මයේ මතද? වර්ණීය මූල ධර්මයේ මත සකස් කරපු උපකරණයක් විදිහට තමයි අපි චලනවික්ෂය අඳුරගන්නේ. ඒ වගේම මේ චලනවික්ෂය අනෙක් මිනුම් උපකරණ. දැන් අනෙක් මිනුම් උපකරණ කියනකොට දැන් මීටර රූල අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අප ඔයගොල්ලෝ කලින් ගත්ත වර්ණීය කැලිපරය හම්බ වෙනවා. මයික්‍රෝමීටර් හම්බ වෙනවා. ගෝලමාන හම්බ වෙනවා. මෙන්න මේ මිනුම් උපකරණ සියල්ලටම වඩා මේ චලනවික්ෂයක විශේෂත්වයක් තියෙනවා. අතලකොත් චලනවික්ෂය සතු විශේෂත්වයන් තුනක් අපිට අඳුර ගන්න පුළුවන්කමක් තියෙනවා. මොනවද මේ චලනවික්ෂය සතුව පවතින විශේෂත්වයන් තුන කියලා අපි බලමු. එකක් තමයි එළවෙ චලනවික්ෂයට අන්වීක්ෂයක් තියෙන නිසා මෙයාට අසු විභේදනය කරලා විභේදනය කරලා මොකද්ද මේ විභේදනය කියන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරනවා. සමහර දේවල් තියෙනවා අපිට හැම බැලුවට පස්සේ පේන්නේ මේ එක ඩොට් එකක් විදියට. නැත්තම් එක පොඩි ඉරක් විදියට අපිට පේන්නේ. හැබැයි අපි මේක ආකාශයකින් හරි සංයුක්ත අන්වීක්ෂයකින් හරි විශ්ලේෂණය කරලා බලුවොත් අපිට ඇත්තටම පේනවා මේකේ තියෙන්නේ එක ඩොට් එකක් හෝ එක ඉරක් නෙමෙයි එකකට තියෙන ඩොට් දෙකක් කියලා. මෙන්න මේ විදිහට මොකක් හරි වස්තුවක් විශ්ලේෂණය කරන් පස්සේ ඒක හැදිලා තියෙන තව පොඩි ඩොට් දෙකකින් කියලා නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අපි උකට කියන විභේදනය කිරීමක් කියලා නේ. ඔයගොල්ලෝ දන්නවා වයර් කරනවා කොහොමද කරනවා අන්වීක්ෂණ විභේදනය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ අනිත් මිනුම් උපකරණවල නැති චලනවික්ෂය තියෙන ලොකු විශේෂත්වය තමයි මෙන්න මේ විදිහට විභේදනය කරලා මිනුම් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා අපිට මීටර රූලක් පාවිච්චි කරලා වර්ණීය සැකස්මක් පාවිච්චි කරලා නැත්නම් කැලිපරයක් පාවිච්චි කරලා මයික්‍රෝමීටරයක් පාවිච්චි කරලා බෝලමානයක් පාවිච්චි කරලා මේ ඩොට් එක හැදිලා තියෙන ඩොට් දෙකක දුර හොයන්න බෑ නේද? එහෙනම් අපිට මේක විශ්ලේෂණය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් විභේදනය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒකට තියෙන එකම වෙන උපකරණ අපිට චලනවික්ෂය විතරයි නේ. ඔව්. එහෙනම් අපිට චලනවික්ෂයකින් ගන්න පුළුවන් ඊළඟ වැදගත්ම දේ තමයි මොකක්ද මේ වැදගත් පළවෙනි ලක්ෂණය තමයි විභේදනයකින් යුක්තව මිනුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ විභේදනය කරන්න පුළුවන් පරාසය වලට මතක තියෙන්න ඕන. විභේදනය කරන්න පුළුවන් දුර පරාසය මිලිමීටර 0.1 මිලිමීටර 0.5 අතර පරාසයක් පමණයි. මේක විභේදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ මේ අසතුව පවතින දෙවෙනි විශේෂත්ව ලක්ෂණය තමයි අපි අන්වීක්ෂය වලට පේනවා. මේ අන්වීක්ෂය අපිට පුළුවන් මෙතන පොඩි නොබ් එකක් තියෙනවා. අපි ඉස්සරහට කරුණු ඉගෙන ගමු. මෙයා කරකවනකොට මේ සිරස් කුළුණක් තියෙනවනේ මේ කුළුණත් එක්කම අන්වීක්ෂයව තිරස්ව චලනය කරනවා. මෙයා කරකවනකොට මේ කුළුණයි මේ අන්වීක්ෂය කියන දෙන්නම තිරස්ව චලනය වෙනවා මෙහෙම. තිරස්ව. එහෙනම් වගේ right. එතකොට අපිට පුළුවන් තිරස්ව චලනය වෙන නිසා තිරස් පාඨාංග ගන්නත් පුළුවන්. තිරස් පාඨාංග ගන්නම ගණනින් ඉන්න එක්තරා අවස්ථාවක ඕක නවත්තලා මෙන්න මෙතන උඩ තියෙන උදා පොඩි නොබ් එක මේක කරකැවුවොත් කුළුණ එකතන තියෙද්දි අන්වීක්ෂය විතරක් මේව ඉහළ පහළ යනවා. ඒ කියන්නේ අපිට පුළුවන්කමක් තියෙනවා සිරස් පාඨාංග ගන්න. එකවර අපිට පාඨාංග දෙකක් කෙලින්ම ගන්න පුළුවන්. සිරස් පාඨාංග සහ තිරස් පාඨාංග කියන දෙකම එකවර ලබා ගැනීමේ හැකියාවකුත් මේ චලනවික්ෂය සතු වෙනවා. ඒක චලනවික්ෂය සතු ඊළඟ ලක්ෂණයක් විදිහට අපිට කියන්න පුළුවන්. එකවර තිරස් සහ සිරස් පාඨාංග ලබා ගැනීමේ හැකියාවක් මෙයාට දෙනවා. මෙයා සතු පවතින වැදගත්ම තුන්වෙනි ලක්ෂණයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ආලෝකය පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා තාත්වික ප්‍රතිබිම්බ සහ අතාත්වික ප්‍රතිබිම්බ. ඒතර තාත්වික ප්‍රතිබිම්බයක් කියන්නේ තිරයක් මතර ගන්න පුළුවන් ප්‍රතිබිම්බයක්. මේ ප්‍රතිබිම්බයක් තිරයක් මතර ගන්න පුළුවන් නම් කාචයක ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුර විදියට කාචයේ ඉඳලා තිරයට තියෙන දුර මනින්න පුළුවන් නේ. නමුත් ඔයාලා දන්නවා අතාත්වික ප්‍රතිබිම්බ. තාත්වික ප්‍රතිබිම්බයක් කරගත්තොත් එයා තිරයක් මත ඇති වෙන්නේ නැහැ නේ. හොඳම උදාහරණයක් තාත්වික ප්‍රතිබිම්බ කියලා මම ඔයාලට කියන්නම්. ඔයාලට පුළුවන් නේද ගෙදරදී බලන්න පොඩි වීදුරුවක් අරගෙන අර වතුර බොන්න තියෙන වීදුරුවක් අර ධනකම් පතුලක් තියෙන වීදුරුවක් අරගෙන මේකට වතුර ටිකක් පුරවන්න. පුරවන චුට්ටක් උඩින් හැතියලා බලන්න කොහොමද පේන්නේ කියලා. ඔයාලටම පේනවා පතුල මෙතන නෙමෙයි මීට වඩා චුට්ටක් උඩින් ඉස්සිලා තියෙනවා වගේ කියලා. ඒතර මෙතන තමයි ඇත්තටම පතුල තියෙන්නේ. ඇත්තටම තියෙන පතුලට අපි කියනවා වස්සුව කියලා. ඊට උඩින් ඉස්සිලා තියෙන පේනවා වගේ පතුලට අපි කියනවා මොකක්ද කියලාද? ප්‍රතිබිම්බය කියලා. හැබැයි පැත්තෙන් කියලා බලුවොත් පේන්නේ නැහැ. උඩින් කියලා බලන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ විදිහට පේන්නේ මෙන්න මේ ඇති වෙන පතුලේ ප්‍රතිබිම්බය අතාත්විකයි. මේ ප්‍රතිබිම්බය අපිට තිරයක් මතට ගන්න බෑ. මට ඕන නම් ජල මට්ටමේ ඉඳලා මේ පතුලට තියෙන දුරම නින්න මට ඔක මීටර වලකින් කවදාවත් මනින්න බෑ.
අතාප්තික ප්‍රතිබිම්බයක් නැති රැක් මතට ගන්න බෑ. හරිද? මෙන්න මේ වගේ අතාප්තික ප්‍රතිබිම්බ වලට තියෙන දුර මැනීමේ හැකියාවක් මේ චලනක්ෂ සතු වෙනවා. ඒක තමයි සුවිශේෂිතම ලක්ෂණය මෙයා සතු වෙන්නේ. මේ අතාප්තික ප්‍රතිබිම්බ වලට ඇති දුර මෙනුම් කිරීමේ හැකියාව. මේක යොදාගෙන මෙයාගේ ප්‍රැක්ටිකල් එකක් පවා තියෙනවා ආලෝකයේ පාඩමේදී. මම කතා කරේ මෙන්න මේ කොටස් ටික ගැන. ඒ තමයි මොකක්ද මේ චලනක්ෂ කියලා කියන්නේ. ඔයගොල්ලෝ චලනක්ෂ කියලා කියන්නේ වර්ණීය මූලධර්මයක් මත ක්‍රියාත්මක වෙන උපකරණයක්. අනෙක් මෙනුම් උපකරණවල නැති චලනක්ෂය පමණක් සතු සුවිශේෂී ලක්ෂණ තුනක් අපිට හම්බ වෙනවා. එක විභේදනයකින් යුක්තව මෙනුම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. විභේදනය කරන්න පුළුවන් පරාසය මිලිමීටර 0.1 ඉඳලා මිලිමීටර 0.5 දක්වා පරාසයක් විභේදනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි මෙයාට එකවර තිරස් පාඨාංකත් සිරස් පාඨාංකත් කියන දෙකම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම පෙන්නන කොහොමද ඒක ගන්න කියලා. ඒ වගේම මෙයාට අතාප්තික ප්‍රතිබිම්බ වලට දෙන දුර මෙනුම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් අපි ටියුබ් එක අරගෙන යන්න පටන් ගමුද? මාතෘකාව වලට හම්බෙනවා චල අන්වීක්ෂය. වර්ණීය මූලධර්මයේ මත ක්‍රියා කරන උපකරණයකි. වර්ණීය මූලධර්මයේ මත ක්‍රියා කරන උපකරණයකි. චලනක්ෂයේ සතු අනෙකුත් මෙනුම් උපකරණවල නැති සුවිශේෂී ලක්ෂණ තුනකි. ඒක අංක 1 විභේදනයකින් යුක්තව විශාලනය කර විභේදනය කර වස්තු අතර දුර මෙනුම් මෙහෙම වෙන්න ඕනේ. විභේදනයකින් යුක්තව පොඩ්ඩක් අපි එක හදාගන්න. විභේදනයකින් යුක්තව කුඩා වස්තු විශාලනය කර මිනුම් ලබාගත හැකි වීම. වරහන් ඇතුලේ විභේදනය කළ හැකි දුර පරාසය 0.1 මිලිමීටර සිට 0.5 මිලිමීටර දක්වා වේ. දෙවෙනි එක එකවර සිරස් සහ තිරස් මිනුම් ලබාගත හැකිය. තුන්වෙනි එක වැදගත්ම දේ අතාප්තික ප්‍රතිබිම්බ වලට ඇති දුර මිනුම් කර හැකි වීම. අතාප්තික ප්‍රතිබිම්බ වලට ඇති දුර මිනුම් කර හැකි වීම. අපි ඊට පස්සේ බලන්න ඕන මෙන්න මේ චලනක්ෂයේ කොටස් මොනවද කියලා හඳුනා ගන්න. ඉතින් මම ඇත්තටම කිව්වොත් මේකට මේ වීඩියෝ ඇනිමේෂන් එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දාන්න පුළුවන් ඕන නේද? මොකද වීඩියෝ ඇනිමේෂන් එකක් දාන්නට වඩා හොඳ රූප සටහනක් print කරපු රූප සටහනක් වගේ ද්විමාන රූප සටහනක් තියාගෙන පෙන්නන එක හේතුව අපි මේක ලියන්න බලාපොරොත්තු වෙන විභාගෙදී අපිට ඇනිමේෂන් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇනිමේෂන් එකක් බැලුවොත් හොඳ දැනුමක් තමයි ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් විභාගෙදී මොන වෙන්නේ අපිට මේ වගේ රූප සටහනක් දිහා බලාගෙන කොටස් අඳුර ගන්න, කොටස් වල ක්‍රියාකාරීත්වය අඳුර ගන්න. ඒ නිසා හොඳම දේ ඒ ඇනිමේෂන් එක තමන්ගේ හිතේම ගන්න එක කියලා මම විශ්වාස කරනවා. හරිද? අපි ඉස්සෙල්ලා මේක දෙන එක කොටස් ටික පිළිවෙලින් අඳුරගෙන ඉමු. ලියන්න එපා ඉස්සෙල්ලා හොඳට හංගින්න බලන්න. මේක ඉස්සෙල්ලාම තියෙනවා කැපිටල් A කියලා කොටසක් බලන්න පේනවා. කැපිටල් A කියලා කොටස. මේ කැපිටල් A කියලා කියන්නේ අපි මේක හඳුනනවා මේක කරකවනකොටම වෙන දේ කියන්න කාර්යය. මේක කරකවනකොට වෙන්නේ මෙන්න මේ අන්වීක්ෂය දිනෝනේ අන්වීක්ෂය මෙන්න මේ කුලන ඔස්සේ ඉහළට සහ පහළට ගමන් කරනවා. ඒකෙන් අන්වීක්ෂය කොහොමද චලනය වෙන්නේ? සිරස්ව. මෙයා කරකවනකොට අන්වීක්ෂයම සිරස්ව චලනය වීම සිද්ධ වෙනවා. සමහරකට කියනවා සිරස් සීරු මාරුව කියලා. සිරස් සීරු මාරුව. අනේද? right. කැපිටල් A කියන්නේ ඊට අපි ඉස්සෙල්ලා කොටස් ටික අඳුරගෙන ඉමු. ලියා ගන්න එපා. කැපිටල් B කවුද B කියන්නේ? අපි මෙතන දෙනවා පරිණාම බයක් වඩ පේනවා. මෙතන දෙනවා පරිණාම බයක් B කියලා. මෙයාට අපි කියනවා නාභිගත කරන ස්කුරුප්පුව. නාභිගත කරන ස්කුරුප්පුව. හරි. මෙයාගේ මොකද වෙන්නේ? දැන් හිතන්න මෙයා කරකවුවොත් විතරයිනේ අන්වීක්ෂය සිරස්ව ඉහළට හෝ පහළට චලනය වීම සිද්ධ වෙන්නේ නේ. හරි. දැන් මෙයා කරකවල එක තැනක නවත්ත ගත්තම අන්වීක්ෂය මෙතන තියෙනවා. අපි හිතමු මොකක් හරි බලන්න ඕන වස්තුවක්. කූඹියක් කියන ඉඳන් ඔනේ කූඹියක් වගේ නම මෙතන තියෙනවා. ඉතින් එළිවරලා
හැතිලා බලන්න මෙතනින් නේද? මෙතනින් හැතිලා බලනකොට අපිට කූඹිය බොඳ වෙලා වගේ නම් පේන්නේ. මොකද කරන්නේ? අපි කියන හරියටම නාභිගත වෙලා නැහැ කියලානේ. අන්න එතකොට තමයි අපි මේ නාභිගත කරන ස්ක්‍රූප්පුව කරකවන්නේ. හරිද? මේ නාභිගත කරන ස්ක්‍රූප්පුව කරකවනකොට වෙන්නේ මේ වස්තුව නේද? කූඹිය කියන වස්තුවනේ. වස්තුවයි මෙතන තියෙන්නේ අවනත නේද? හැතිලා බලන දේ දින කාචයට උපනත කියනවා මේ කාචයට අවනත කියනවා. වස්තුවයි අවනතයි අතර තියෙන මෙන්න මේ දුර ප්‍රමාණය වෙනස් වෙනවා. මේ දුර ප්‍රමාණය වෙනස් වෙලා කූඹිය හොඳටම පැහැදිලිව පේන්න පටන් ගන්න එක අවස්ථාවක් වෙනවා. අපිට එන්නේ නාභිගත කරන්න පුළුවන්. ඒකට ફોકસ කරනවා කියලා වල මතරේ මම හිතන්නේ ඔයාලා වුණා ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන කැමරේ උනත් ફોકસ කරන්නේ විදිහට නේද? ඉස්සෙල්ලා බොඳ වෙනවා ටික වෙලාවක් ගියන් පස්සේ හරියනවා. අර ෆෝන් එකේ තියෙන කැමරා එක නැතුව සාමාන්‍ය ඩිජිටල් කැමරා එකක් තියෙනවා ඔයාලා මතකයි ඉස්සරහා තියෙන කාශ පද්ධතිය චුට්ටක් ඉස්සරහට පස්සට ඇවිල්ලා හොඳට පැහැදිලි ප්‍රතිබිම්බයක් ස්ක්‍රීන් එකේ දෙන අවස්ථාවක් වෙනවනේ. අන්න ඒ වගේ හිතේ වගන්න පුළුවන්. මෙතන උපරිතින් හැතියලා බලන පස්සේ පේන වස්තුවේ ප්‍රතිබිම්බය ඉච්චරටම පැහැදිලි නැත්නම් ඔයාලා කරන්න ඕන මේ නාභිගත කරන ස්ක්‍රූප්පුව කරකවන එක. නාභිගත කරන ස්ක්‍රූප්පුව කරකවනකොට මෙන්න මේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය හැමින් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අනේ පැහැදිලි වීම සිද්ධ වෙන්නේ වස්තුව අවනතත් අතර තියෙන දුර වෙනස් වීම. මේ නාභිගත කරන ස්ක්‍රූප්පුවෙන් කරන්නේ වස්තු නාභිගත කිරීම කියන වචනයට වඩා හොඳයි නාභිගත කරන ස්ක්‍රූප්පුව කරකවද්දී සිද්ධ වෙන දේ කියනවා. මොකද වෙන්නේ වස්තුව අවනතත් අතර තියෙන දුර වෙනස් වෙලා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දීම කියලා කියනවා නම් වඩාත් සුදුසුයි. හරිනම් B අඳුරගත්ත කවුද කියලා. ඊට පස්සේ වලට පුළුවන් අඳුර ගන්න C. කවුද C කියන්නේ? බලන්න C කියලා කියන මෙන්න මෙතන ඉන්න දෙන්නේ කියලා මාක් කරලා තියෙනවා. මේ දෙන්නට අපි කියනවා ලෙවල් ස්ක්‍රූප්පු කියලා. ලෙවල් ස්ක්‍රූප්පු. අයියාර ලෙවල් ස්ක්‍රූප්පුව කියන්නේ දැන් මම නම් උපසරණ හැරගෙන කරනවා වට එක පේන ඔබ කරකවන්න පුළුවන් දින ඔබ එකෙත් තියෙනවා. මේක කරකවනකොට මේ තියෙන අන්වීක්ෂ වේදිකාව කියලා අපි කියනවා ස්ටේජ් එක. මේ ලෙවල් ස්ක්‍රූප්පුව කරකවනකොට අන්වීක්ෂ වේදිකාව ඉහළට සහ පහළට චලනය කරන්න පුළුවන්. මේ තියෙන ඔබ එක දක්ෂිණාවර්තව කරකවනකොට මේ එන්නේ පල්ලෙහාට යනවානේ. ඒතර වේදිකාව මේ පැත්තෙන් උඩට යනවා. ඔන්න මේ පැත්තේ එන්නේ තියෙනවා. අපි ඒකට කියනවා ලෙවල් ස්ක්‍රූප්පුව. ලෙවල් ස්ක්‍රූප්පුව පාවිච්චි කරන්නේ මොකටද? මෙන්න මේ අන්වීක්ෂ වේදිකාව මට්ටම් කරන්න. තිරස් කියන වචනේ පාවිච්චි කරන්න එපා. මට්ටම් කියන වචනේ හෝ ලෙවල් කියන වචනේ විතරයි භාවිත කරන්න ඉතියක් තියෙන්නේ. විවගතර ශාපේ පොඩේ කොගොල්ලෝ ලිව්වොත් බැලුවලත් මං අහලා ලෙවල් ස්ක්‍රූප් එක කරන කාර්යය මොකක්ද කියලා. ඔයාලා ලිව්වොත් අන්වීක්ෂ වේදිකාව තිරස් කිරීම කියලා. ඔයාලට කවදාවත් ලකුණු ලැබෙන්නේ නැහැ. වචනේ මොකක්ද? මට්ටම් කිරීම නැත්නම් ලෙවල් කිරීම කියලාම ලියවෙන්න ඕන. හරි. අපි ඊට පස්සේ හඳුනා ගන්න කැපිටල් D කොටස. ඔයාලට වෙනම දෙන කැපිටල් D කියන මෙතන තියෙන පොඩි මුඩට ස්විච් කොටසක් නේ. මේ කැපිටල් D කියන්නේ ස්පීඩ් ලෙවලයක්. අපි ඔක හැමතිස්සෙම විදිහට තියෙන්නේ නැහැ. ඒක උපකරණ පොයින්ට වෙනස් වෙනවා. ස්පීඩ් ලෙවලයක්. මොකක්ද මේ ස්පීඩ් ලෙවල් එක? මම හිතනවා ඔයාලා දැකලා තියෙන ස්පීඩ් ලෙවල් ඕනතරම් දැකලා තියෙනවා මේ කොළ පාට පොඩි ලික්විඩ් එකක් ද්‍රවණයක් තියෙන්නේ. මේ ඉරි දෙකක් ගහලා තියෙනවා තුනේ කොළ පාටයි. පොඩි වායු බුබුලක් තියෙනවා. දැකලා තියෙනවා නේද? ඔයගොල්ලෝ මතකයි මේක ලෙවල් කරන විදිය ලෙවල් කරන්න ගියන් පස්සේ හරියට මෙන්න ඕන මෙන්න මේ සලකුණු දෙකක් තියෙනවනේ ඒ සලකුණු දෙකට සමමිතිකව ඒ වතුර උඹුල එන්න ඕන. එහෙම આવොත් තමයි අපි කියනවා ලෙවල් වුණා කියලා. ඉතින් චෙක් බලා ගන්න ඕන නම් මම හිතන්නේ ඔයගොල්ලෝ ෆෝන් එකේ කම්පාස් එක නැත්නම් මාලිමාව තියෙන තැන එක ඔප්ෂන් එකක් විදිහට ලෙවල් මීටර් එක දීලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා බලන්න ඒකේ තියෙන ඔකම තමයි නේ. පොඩි වතුර බිඳුවක් විදිහට තියෙනවා. සමහර ඒවා එහෙම නැත්නම් කවුම ඩොට් එකක් විදිහට ඔක ඇති. හොඳයි. එතකොට වෙන්නේ මේක නේද? ලෙවල් ස්ක්‍රූප් එක මෙතන තියනවානේ. මම හිතන්නේ කිසියම් අවස්ථාවක මේක මේ විදිහට මෙතන තියෙන අවස්ථාව කියලා හිතන්නකෝ. මේ වතුර බිඳුව මෙතන තිබුණා. මොකද මේක තේරුම? ඒකේ තේරුම තමයි මේ ස්ටේජ් එකේ මේ පැත්ත පහළ මේ පැත්ත උඩට ගිහින් තියෙන්නේ. මෙහෙම ආනතව තියෙන්නේ. එහෙනම් ස්ටේජ් එක මට්ටම් කරන මේ ලෙවල් ස්ක්‍රූප් වලට කරකවන්න පුළුවන්. කරකව බලන්න ඕන මෙතන තියෙන ස්පීඩ් ලෙවල් එක දිහා. මොකද්ද බලන්නේ? මේ ලෙවල් ස්ක්‍රූප් කරකව බලන්නේ මෙන්න මේ වතුර වායු බුබුල හරියටම මෙන්න මේ සලකුණු දෙක අතර වෙනකම්. අන්න එතන තමයි මේ කරකවන්නේ. කරකවලට පුළුවන් හරියටම මේ වායු බුබුල මෙන්න මේ රේඛා දෙක අතරට ගන්න. එහෙම ගත්තොත් අපි කියනවා මේ වේදිකාව දැන් මට්ටම් වෙලා තියෙන්නේ. ඇත්තට ලෙවල් වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න වේදිකාව මට්ටම් කරන්න ඔයාලට උදව් කරන්න සිද්ධ වුණා දෙන්නෙක්ගේ කවුද දෙන්න? ලෙවල් ස්ක්‍රූප් පොයි. ස්පීඩ් ටු ලෙවල් එක. එහෙනම් කවුරු කෙනෙක්වත් මොකක්ද මේ ස්පීඩ් ටු ලෙවල් එකේ කාර්යය? ස්පීඩ් ටු ලෙවල් එකේ කාර්යය තමයි අන්වීක්ෂ වේදිකාව මට්ටම් වෙච්ච බව තහවුරු කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. හරිද? හරි. අපි D ගැන කතා කරලා බලන්න කැපිටල් E කියන්නේ කවුද කියලා දන්නවා. කැපිටල් E කියන්නේ මෙන්න මෙතන ඉන්න කෙනානේ.
කැපිටල් E කියලා කියන්නේ තිරස් සීරු මාරුව. මම දැන් දන්නවා. තිරස් සීරු මාරුව. තිරස් සීරු මාරුව කියලා කියන්නේ ඇයි මෙයාට? මෙයා කරකවනකොට මේ අන්වීක්ෂයයි කුළුණයි කියන දෙන්නවා තිරස්ස චලනය වීම සිද්ධ වෙනවා. තේරුම් ගන්න නේද? මේකෙන් කරන්නේ සිරස් චලනයක් අන්වීක්ෂය විතරක් සිරස් චලනය කිරීම කුළුණ ඔස්සේ. මේකෙන් වෙන්නේ කුළුණයි අන්වීක්ෂයයි දෙන්නම තිරස්ස චලනය කරන්න පුළුවන් වෙයි. මේ කරකවනකොට තමයි මේ අන්වීක්ෂය මේ කුළුණත් එක්කම තිරස්ස එහෙම වේදිකාව ඔස්සේ ගමන් කිරීම සිදු වෙන්නේ. ඒ නිසා අපි එකට කියනවා තිරස් සීරු මාරුව කියලා. ඊළඟට අපි නම් වෙනවා F කවුද බලන්න F කියලා කියනකොට වෙනවා මෙතන පොඩි නොබ් එකක් තියෙනවා. මෙතන පොඩි නොබ් එකක් තියෙනවා F කියලා. එහෙමද? මේකට අපි කියනවා තිරස් සියුම් සීරු මාරුව කියලා. අයිය අපි මේකට එහෙම කියන්නේ. හරි. ඒකට හේතුව මෙන්න මේ නොබ් එක තියෙනව නේද? මේ නොබ් එක කරකවන්න තියෙන්නේ. කරකවල තද කරලා තියන්න ඕන. කරකවල තද කරලා තිබුණොත් ඔය F කියන තිරස් සියුම් සීරු මාරුව කරකවල තද කරලා තිබුණොත් මෙයා කරකවනකොට දැන් තිරස් සීරු මාරුව කරකවනකොට ඔයාලට පේනවද මෙන්න මේ කුළුණත් එක්ක ඒ කුළුණට හයි කරපු පරිමාණයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා මේ පරිමාණයට අපි කියන මොන පරිමාණය කියලාද? වර්නියර් පරිමාණය කියලා. මේක නම් කරනවා මෙතනින් මෙහෙම. මේකේ වර්නියර් පරිමාණය. ඇත්තට මේක තිරස්ව තියෙන නිසා ඒක ලස්සන වචනේ තිරස් වර්නියර් පරිමාණය. එතන මොකද පේනවද ස්ටේජ් එක උඩ තියෙන පරිමාණයක්. ඒ තියෙන පරිමාණයට අපි කියනවා තිරස් ප්‍රධාන පරිමාණය කියලා. තිරස් ප්‍රධාන පරිමාණය. තේරුම් ගත්තද? හරි. මම කියන්නේ ගියේ මේක. මෙන්න මෙතන තිබුණ F කියන නොබ් එකක් ඔය F කියන නොබ් එක කරකවල තද කරලා තිබුණොත් විතරයි. ඔයගොල්ලෝ තිරස් සීරු මාරුව කරකවනකොට කුළුණයි අන්වීක්ෂයයි මේ තියෙන වර්නියර් පරිමාණයයි කියන තුන් දෙනාම චලනය වෙනවා. ඒ කියන්නේ කුළුණ සහ අන්වීක්ෂය සමග වර්නියර් පරිමාණය එකට තල්ලු වෙන්නේ මොනවා වුණොත් විතරක්ද? මේ නොබ් එක තද කරලා තිබුණොත් විතරයි. කවුරු කෙනෙක් ගියදී මේ නොබ් එක බුරුල් වෙලා තිබුණොත් මොකද වෙන්නේ? අනිත් පැත්තට කරකවල බුරුල් කරලා තිබුණොත් අපි තිරස් සීරු මාරුව කරකවනකොට අන්වීක්ෂය කුළුණයි විතරයි චලනය වෙන්නේ. වර්නියර් පරිමාණය හැමතිස්සෙම එකදලා තියෙන්නේ. ඒක උන්ට නේද? right. එහෙනම් තිරස් සීරු මාරුවේ ජොබ් එක කාර්යය මොකක්ද කියන්නේ ඔයාලා දන්නවා. මොකක්ද ඒකේ කාර්යය වෙන්නේ? කුළුණත් සමග අන්වීක්ෂය තිරස් චලනය කුළුණත් සමග කුළුණ සහ අන්වීක්ෂය සමග වර්නියර් පරිමාණය තිරස් චලනය කිරීමට ඉඩ සලස්වන එක. ඒක තමයි F ගේ කාර්ය විදිහට අපි හඳුනාගන්නේ. ඊට පස්සේ වලට හම් වෙනවා කැපිටල් G කියලා කියන එක. බලන්න කවුද කැපිටල් G මම ගන්නවා. ඔයාලට දන්නවා කැපිටල් G කියලා කියන්නේ අන්වීක්ෂ වේදිකාව. අන්වීක්ෂ වේදිකාව. හරි. ඒකේ කාර්යයක් අපිට ලියන්න දෙයක් නැහැ. කැපිටල් H කියන්නේ කවුද එතකොට? පේනවා මෙන්න මෙතන විශේෂ කෙනෙක් කියනවා කැපිටල් H කියලා වලට පේනවා. මෙතන. අපි මේක හඳුන්වනවා මොරිච්චිය කියලා. ඇලන් කී එකක් විදිහට මේක තියෙන්නේ. මේක මොකටද තියෙන්නේ? දැන් බලන්න දැන් වස්තුව තිබුණේ වේදිකාව උඩනේ. වේදිකාව උඩ තියන්නේ නැතුව මේ මම අත තියන් ඉන්න තැන බැරි වෙලාවක් තිබුණොත් වස්තුවක් ඒ කියන්නේ මේකට ලම්බකව බෝඩ් එකට ලම්බකව මේ වගේ තැනක වස්තුවක් තිබුණොත් මේක බලන්න බෑනේ අන්වීක්ෂය මොකක් පල්ලෙහාට එල්ලලා තියෙන්නේ. ඒතර අපිට සිද්ධ වෙනව නේද අන්වීක්ෂය මෙහෙම තිරස් කරගන්න. දැන් අන්වීක්ෂය මෙහෙම නේ මෙහෙම තියෙන අන්වීක්ෂය මෙහෙම හරව ගන්න සිද්ධ වෙනව නේද? මෙහෙම තියෙන අන්වීක්ෂය මෙහෙම කරලා තිරස් කරලා හදා ගන්න වෙනව නේද? තිරස් කරලා හදා ගන්න වෙනව නේද ප්‍රැක්ටිකලි? අන්න ඒක හදන්න ගාන මේක දින අපි මෙතන දින මොරිච්චිය පොඩක් බුරුල් කරනවා. බුරුල් කරලා ඉවර අපිට පුළුවන් අන්වීක්ෂය අපිට ඕන විදිහට තිරස් කරගන්න. තිරස් කරලා. හරි අතරිය ගම අපෝ ගිහලා වැටෙනවා මේක බුරුල් වෙලා තියෙන නිසා. හරිද? එහෙනම් මොකද කරනවා මොරිච්චිය බුරුල් කරා අන්වීක්ෂය තමන්ට ඕන පිටුමකට හදාගත්ත. ආපහු ඒක පිටුමේ අන්වීක්ෂය අල්ලගෙන ඉද්දි මේ මොරිච්චිය ගිහලා හොද කරා. ඒතකොට අන්වීක්ෂය හරියට මේ පිටුමේ තියෙනවා. අපි කියන ස්ථාවර කරන මොරිච්චිය නැත්නම් ස්ථාවර කරන ස්කෘප්පුව කියලා හඳුන්වනවා. ඔක මොරිච්චිය කියලා කිව්වත් කමක් නැහැ. නේද? හරි. කරපු දේ මොකද කියන්නේ? මුරිච්චිය බුරුල් කරා අන්වීක්ෂය තමන්ට ඕන පිටුමකට හැරෙව්වා. එහෙම තියාගෙන ගිහිල්ලා නැවතත් මුරිච්චිය හොද කරා. ඒතර ඒකේ පිටුමේම දිගටම තියෙනවා. අපි අඳුරගත්තේ H කොටස. ඊට අමතරව තව තියෙනවා මම ඔබට දාලා දෙන එච්චරයි. මෙතන මොකද I කියලා මේ දින අන්වීක්ෂය. නැතම දීලා නැහැ. ආවල් නම් කරගන්නවා නම් මේ තියෙන්නේ උපනිත.
මේ තියෙන අවනිත. ඊට පස්සේ ඔයාලට පේනවාද මෙතනම තියෙන තව පරිමාණයක් අන්වීක්ෂයත් එක්කම යන. ඒ තමයි සිරස් වර්ණීය පරිමාණය. සිරස් වර්ණීය පරිමාණය. අනිකත් එක්ක මෙතනින් තියෙන තවත් පරිමාණයක් අපි ඔකට කියනවා සිරස් ප්‍රධාන පරිමාණය කියලා. තේරුණාද කන්නේ? right. සිරස් වර්ණීය පරිමාණය මට නම් කරන්න ඉඩක්මදි. සිරස් වර්ණීය සිරස් ප්‍රධාන පරිමාණය. කරවන්නේ තියෙන්නේ. මම හිතනවා දැනට ඔයගොල්ලෝ මේකේ අඳුර ගන්න කොටස් සියල්ලම අඳුරගෙන තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ බලන්න මෙතන මේ අපේ හඳුනන මොකක්ද කියලාද සිරස් සීරුමාරුව කියලා. සිරස් සීරුමාරුවෙන් කරන්නේ මම අයිස්තර කරන හොඳට හඳින්න. හරිද? එතන තියෙන සිරස් සීරුමාරුව කියලා කියන්නේ ඒ කරකවනකොට අන්වීක්ෂය වේදිකාව ඔස්සේ සිරස් චලනයේ විවසිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙතන දෙනවා තිරස් සීරුමාරුව කරනකොට වෙන්නේ අන්වීක්ෂය කුණුනත් සමග වේදිකාව මත තිරස් චලනය වීම. ලෙවල් ස්කෝප් තියෙනවා. ලෙවල් ස්කෝප් කියලා කියන්නේ කරකවනකොට වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා අන්වීක්ෂ වේදිකාව මට්ටම් කිරීමට වෙන තමයි පාවිච්චි කරන්නේ. ස්පීඩ් ලෙවල් එකක් තියෙනවා. ස්පීඩ් ලෙවල් එක භාවිතා කරන්නේ අන්වීක්ෂ වේදිකාව මට්ටම් මොනවාද කියලා තහවුරු කරගන්න. එතන සියුම් සීරුමාරුවක් තියෙනවා. සියුම් සීරුමාරුව මතකයක් හද කරලා තිබුණොත් විතරක් අන්වීක්ෂය සහ වේදිකාවත් එක්ක වර්ණීය පරිමාණය ගමන් කිරීම සිදු වෙනවා. බුරුල් වෙලා තිබුණොත් ගමන් කරන්නේ නැහැ. නාභිගත කරන ස්කෝප් තිබුණා. මේකෙන් වෙන්නේ ඇහැතිලකටම පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන්නේ නැත්නම් අපි නාභිගත කරන ස්කෝප් කරකවනවා. එතකොට එන්නේ වස්තුව අවනිතත් අතර තියෙන දුර වෙනස් වෙලා පැහැදිලි ප්‍රතිබිම්බයක් අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ලබා දෙන එක. එතන මොරිච්චයක් තිබුණා නැත්නම් සාවර කරන ස්කෝප්ක් තිබුණා. මේක බුරුල් කලෙවලා අන්වීක්ෂය වුණ පිටුමකට හදලා අපෝත අද කිරීමක් තමයි කරන්නේ. ඔයටික තමයි මූලිකව තිබුණේ. ඊට පස්සේ ඊට අමතරව රූප සටහනේ වලට නම් කරලා දීලා නැහැ. ඔයාලා නම් කරගන්න අන්වීක්ෂ නම් කරගන්න, උපනත නම් කරගන්න, අවනිත නම් කරගන්න, තිරස් වර්ණීය පරිමාණ නම් කරගන්න, තිරස් ප්‍රධාන පරිමාණ නම් කරගන්න, සිරස් වර්ණීය පරිමාණ නම් කරගන්න, සිරස් ප්‍රධාන පරිමාණ නම් කරගන්න. මතකයි ඉස්සෙල්ලාම ඔය රූප සටහන දීපු ගමන් ඔයාලගේ වචන වලින් මම මේ කරුදානයව පොඩක් නම් කරගෙන ඉන්න. උපනත, අන්වීක්ෂය, අවනිත. ඇස්සේ මෙතනින් තිරස් වර්ණීය පරිමාණය, තිරස් ප්‍රධාන පරිමාණය, සිරස් ප්‍රධාන පරිමාණය, සිරස් වර්ණීය පරිමාණය. ඔය ටික නම් කරලා ඉන්න මේ ටික නම් ඉංග්‍රීසි සංකේත වලින් මොකද දීලා තියෙනවා. ඉස්සෙල්ලාම ටික නම් කරගෙන ඉන්න. ඊට පස්සේ අපි වගුව සම්පූර්ණ කරමු. හරිද? අපි වගුව සම්පූර්ණ කරමු. කැපිටල් A. කවුද කැපිටල් A කියලා කියන්නේ? සිරස් සීරුමාරුව. කොටස කියන දන ලියන්න සිරස් සීරුමාරුව. ඒ කාර්යය. එතන ඉස්සරහින් ලියමු යාගේ කාර්යය. කුළුණ ඔස්සේ අන්වීක්ෂය සිරස්ව චලනය කිරීම. කුළුණ ඔස්සේ අන්වීක්ෂය සිරස්ව චලනය කිරීම. කැපිටල් B. කවුද කැපිටල් B කියන්නේ? නාභිගත කරන ස්වරූපය. නාභිගත කරන ස්වරූපය. මොකද ඒකේ කාර්යය හොයලා ගන්නවා. වස්තුවත් අවනිතත් අතර දුර වෙනස් කර පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දීම. අවනිතත් වස්තුවත් අතර දුර වෙනස් කිරීම කිව්වත් කමක් නැහැ. දුර වෙනස් කර පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දීම. C. කවුද C කියන්නේ? ලෙවල් ස්කෝප්. එතන ලියන්න මොකද්ද ලෙවල් ස්කෝප්ගේ කාර්ය? අන්වීක්ෂ වේදිකාව මට්ටම් කිරීම. අන්වීක්ෂ වේදිකාව මට්ටම් කිරීම නැත්නම් ලෙවල් කිරීම. කැපිටල් D. කවුද කැපිටල් D කියන්නේ? ස්පීඩ් ටු ලෙවලය. ස්පීඩ් ටු ලෙවලය බොඩ් එකේ තියෙන වචන.
මොකද ස්පෙක්ට්‍රල් වල කාර්යය අන්වීක්ෂ වේදිකාව මට්ටම් කිරීම නැත්නම් මට්ටම් වී ඇති බව තහවුරු කර ගැනීම අන්වීක්ෂ වේදිකාව මට්ටම් වී ඇති බව තහවුරු කර ගැනීම capital E කවුද capital E කියලා කියන්නේ තිරස් සීරුමාරුව ඒකේ කාර්යය කුළුණත් සමග අන්වීක්ෂය තිරස්ව චලනය කිරීම කුළුණත් සමග අන්වීක්ෂය තිරස්ව චලනය කිරීම S කියන්නේ තිරස් සියුම් සීරුමාරුව මොකද මේකේ කාර්යය මොනවද කියන්න එය තද කර ඇති විට පමණක් කුළුණ සහ අන්වීක්ෂය සමග වර්ණීය පරිමාණය චලනය වීම සිදු කරයි. capital G කියන්නේ අන්වීක්ෂ වේදිකාව හරිද? ඒක ලියන්න කාර්යයක් නැහැ අපි ඒක නිසා ටිකක් ගහලා තියමු. capital H කියලා කියන්නේ මුරිච්චිය ඇලයිරක් ස්ථාවර කරන ස්කුරුප්පුව කාර්යය අන්වීක්ෂය ස්ථාවර පිහිටුමක පවත්වා ගැනීම සිදු කරයි. හරිද? එතකොට දැන් මම ඔයාලට කොටස් ටික ඔක්කොම අඳුනලා දුන්නා සහ ඒ කොටස් වලින් කරන කාර්යන් ටික කියලා දුන්නා මොනවද කියලා. දැන් ඔයගොල්ලෝ විභාග දර්ශන ප්‍රශ්න එකක් දෙකක් කරලා ලියලා තියෙන නිසා දන්නවා. මෙයා කොච්චර ඕන වෙනවද කියන එක පාඩම් කරලා තියාගන්න හරියට කටපාඩම් කරන්න එපා. මේක මම මතක තියන් ඉන්න. මම කියන්න ගියේ ඊට පස්සේ වගුවේ නැති ඒවා ටික තමයි මම තබලකුණු දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ උපසටහනෙම නම් කරගෙන තියෙනවා. මම එතනින් ඉස්සරහට බලමු කොහොමද අලන්විච් පාවිච්චි කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. දැන් ඔයාලා චලනයේ කොටස් ටික අඳුරනවානේ මට මේක පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා තව වැදගත්ම දෙයක්. මේක වෙනමොත් තේරුමක් නෑ අතරම. අපි මෙතනින් හැදිලා බලනවානේ. හැදිලා බලද්දි ඇත්තම කොහොමද පේන්නේ කියන එක. මෙතනින් හැදිලා බලද්දි ඔයාලට පේන්නේ රවුමක්. හරිද? ඒ රවුම තුළ පේන කම්බි දෙකක් එකිනෙක ලම්බ සිරස් අතිරස් කම්බි දෙකක්. හරියට නිකන් අර අපි ක්‍රීඩාවට ගියොත් නම් දාන ස්නයිපර් එකකින් බලුවන් පස්සේ පේනවා වගේ. ඒතර අපි ફોકસ කරනවා නැත්නම් නාභිගත කරනවා කියලා කියන්නේ අපිට අවශ්‍ය තැන අවශ්‍ය වස්තු අපි බලන වස්තුවේ අවශ්‍ය තැන මෙන්න මේ කතිරේකවට ඕනේ. එහෙමවත් අපි කියනවා ඒක අපි නාභිගත කරා කියලා. තේරෙනව නේද? අවශ්‍ය තැන හරියටම එන්න ඕන මෙන්න මේ හරස් කම්බි දෙක කැලිද ලක්ෂ්‍යයට. අවශ්‍ය වස්තුවේ මේකෙන් බලුවන් පස්සේ පේන්නේ ඔය විදිහට. මේ රිකවරි කරනවා මම මේක බලන්නේ මෙන්න මේ පැත්තට තියෙන වස්තුවක් කියලා. මෙතන උඩ බලන්නේ මම අර ලේසි වෙන කියනවා මෙහෙම රෝබරි ළමෙක් එක අතක් තියෙනවා. මෙයා දිහා බලනවා කියලා හිතන්න. එතකොට මෙයා කොහොමද ඔයගොල්ලන්ට පේන්නේ? ඔයගොල්ලෝ දන්නවද? මේ අන්වීක්ෂයෙන් හැතිලා බලද්දී ඔයගොල්ලන්ට පේන්නේ මෙයා උඩුකුරු වස්තුවක් නේ. උඩුකුරු වස්තුවක යටිකුරු ප්‍රතිබිම්බයක්. යටිකුරු ප්‍රතිබිම්බයක් කියලා කියනකොට ඔළුව පල්ලෙහාට තියෙන විදිහට අකුල් දෙක උඩට තියෙන විදිහට තෝරන පේන්නේ. ඒ විතරක් නෙමෙයි පාර්ශ්වික අපවර්තනයකට ලක් වෙනවා. පාර්ශ්වික අපවර්තනය කියන්නේ මේ පැත්තටනේ දැන් මේ කතක් තියෙන්නේ. ඒකට පේන්නේ අනිත් පැත්තට. අපි ඔකට කියනවා පාර්ශ්වික අපවර්තනයකට ලක් වෙලා පේනවා කියලා. හරිද? වස්තුව ඒතර පේන්නේ කොහොමද කියලා කෙනෙක් කියවුවොත් යටිකුරු ප්‍රතිබිම්බ පේනවා පාර්ශ්වික අපවර්තනයකට ලක් වෙලා. ඒතර පේන පැත්ත වලට දැන් අඳින්න පුළුවන් කමක් තියෙන්න ඕනේ.
තේරුම් ගත්ත නේද මේක බැලුවොත් කොහොමද පේන්නේ කියන එක. ඔක් ගැන පොඩි අවබෝධයක් තමන්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අපි එහෙනම් දැන් බලමු අපිට චලනවික්ෂ පාවිච්චි කරලා තියෙනවා. ඔය රබර් නලයක නැත්නම් කේශිය වීදුරු කේශික නලයක අභ්‍යන්තර විශ්කම්භ බාහිර විශ්කම්භ වෙනුම් කරන්න. හරිද? අපි මේ ප්‍රැක්ටිකල් එක තමයි ඊළඟට බලන්න හදන්නේ. අපි බලමු කොහොමද මේ කේශික නලයක අභ්‍යන්තර විශ්කම්භ වෙනුම් කිරීමක් සිදු කරන්න කියලා චලනවික්ෂයක් භාවිත කරනවා. ඒක පළවෙනි පියවර වෙන්නේ ඔයගොල්ලෝ සිද්ධ වෙනවා චලනවික්ෂයේ තියෙන මේ සිරස්වර්ණයේ තිරස්වර්ණයේ කුඩා වෙනම හොයාගන්න ඉන්නවා. හැබැයි ඊට කලින් ඔයාලා ගන්න කරන්න අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා. හැමතිස්සෙම හොඳට මතක තියාගෙන ඉන්න චලනවික්ෂ ප්‍රැක්ටිකල් වල පළවෙනිම දේ තමයි මතකද මේ තියෙන ලෙවල් ස්ක්‍රූප් කරකවලා මෙතන තියෙන ස්පීඩ් ටු ලෙවල් එක දිහා බලාගෙන වේදිකාව මට්ටම් කරගෙන ඉන්නවා. පළවෙනි පියවර එක. ඊට පස්සේ තමයි අපි කරන්නේ මේක තියෙන මේ සිරස්වර්ණයේ තිරස්වර්ණයේ කියන දෙකේම කුඩා මිනුම් හොයාගන්න වෙනවා. ඔය වර්ණීය පරිමාණ කොටස් ගන්නයි ප්‍රධාන පරිමාණ කොටස් ගන්නයි ගණන් කරන්නේ. ඉතින් මම එක දැන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව වර්ණීය පාඩමේදී අපි ඉගෙන ගත්ත කොහොමද කුඩා මිනුමක් හොයාගන්නේ කියන එක. අපි දෙවෙනි පියවර වෙන්නේ නම් තිරස්වර්ණය සකස්ම වල කුඩා මිනුම සොයා ගැනීම. පියවර දෙකයි. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී ඔයගොල්ලෝ සිද්ධ වෙනවා අපිට ඕන කේශික නලයක අභ්‍යන්තර විශ්කම්භ හොයන්නනේ. හරි. අන්නේ කේශික නලය අපි ආධාරකයකින් හයි කරගන්නවා තිරස්ව. මේ තියෙන ආධාරකයක් මේ ආධාරකයෙන් තිරස්ව හයි කරගන්නවා කේශික නලය. වීදුරු නලය. කොහොමද පේන්නේ? ඔගේ පොඩිම නලයක්. ඔය අපිට පුළුවන් ආධාරකයකින් හයි කරගන්න තිරස්ව. හයි කරගෙන මේක අරගෙන එන්න අන්වීක්ෂ ගාවට. ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ චලනවික්ෂ තියෙන විදිය මෙයාගේ චලනවික්ෂ තියෙන අපි මොනවද කරන්නේ? මෙතන තිබුණා අපිට නාභික ආරමයි මුරිච්චයක්. මෙතන තිබුණා නාභිකත කරන ස්කෘප්පුවක්. දැන් මොකද කරන්නේ? දැන් අපිට බලන්න ඕන මෙයා දිහා නේතුරන් වික්ෂ මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. අපි ඒතර කරන්නේ මෙතන මුරිච්චිය බුරුල් කරනවා. මුරිච්චිය බුරුල් කරලා අපිට අන්වික්ෂ හදාගන්න වෙනවා කොහොමද? අන්වික්ෂ හදාගන්න වෙනවා මෙන්න මේ විදිහට තියෙනවා. මෙයා ඉස්සරහට මෙහෙම තියෙන්නේ. හරිද? දැන් මුරිච්චිය තියෙන එතකොට එහා පැත්තේ මේ පැත්තේ තියෙන නාභිකත කරන ස්කෘප්පුව. ඔයාලට තේරෙනවා දැන් මම කියන්නේ. නාභිකත කරන ස්කෘප්පුව මෙතන තියෙනවා. හරිද? ඔය විදිහට දීලා දැන් මුරිච්චිය රද කරගන්න නැත්නම් අන්වික්ෂ බලහට වැටෙනවා. එතන ගතන අන්වික්ෂ දෙමුණෙන් පල්ලෙහාට හැරිලා මුරිච්චිය බුරුල් කරා අන්වික්ෂ දිරස් කරගත්තා ආපහු මුරිච්චිය රද කරගත්තා. දැන් මම උපනතින් හැදීලා වරනවා. හරිද? උපනතින් හැදීලා වරනකොට සමහර විට පේනවා ඇත්තේ මට මේක බොඳ වෙලා. හවුද? අර කේශික නලය මට පේනවා ඇත්තේ බොඳ වෙලා. අනේ බොඳ වෙලා පේන කේශික නලය පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් මම කරකවනවා. මතකද මෙතන ඉස්සරහ තියෙන කවුද? නාභිගත කරන ස්ක්‍රූ. කරකවනකොට එහානේ වස්තුව යවනිත අතර තියෙන දුර වෙනස් වෙලා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන්න ඕන මට මෙතනින් බලද්දි. ඉතින් බලද්දි පේන විදිය කොහොම වෙන්න ඕනද? පැහැදිලි ප්‍රතිබිම්බයක් මේ හරස්කම්බි මත පේන්න ඕන. ඒ වගේම තමයි මෙතනදී හදාගන්නේ අර ඒ චේන්ජ් ලක්ෂ්‍ය දෙනවා නේද? නාභිගත කරන ලක්ෂ්‍ය හරියටම මෙන්න මෙයාගේ මැදට තියෙනවා. පේන ප්‍රතිබිම්බ මැදට තියෙන පැහැදිලි ප්‍රතිබිම්බයක් මොඳ වෙච්ච නැති ප්‍රතිබිම්බයක් පේන විදිහට හදාගන්නවා. එතකොට කොහොමද පේන්නේ? නිකමට වගේ මෙන්න මෙතනම පොඩක් විශ්ලේෂණය කළා වුණා නේද? උතන අත්‍තරම් පේන්නේ මේ වගේ විශ්ලේෂණය කරලා නේද? කොහොමද තියෙන්නේ? වීදුරු නලය. ඒත් මේක නේද ඔය වීදුරු බිත්තිය තියෙන්නේ. මැදට හිස්නේ. මොකද තියෙන්නේ? උතන මේ නලයේ මැද හරියටම නාභිගත කරන ලක්ෂ්‍ය තියෙන විදිහට පැහැදිලි ප්‍රතිබිම්බයක් තියෙන විදිහට තමයි අපි මෙතන නාභිගත කරන ස්ක්‍රූප්පු කරකවලා හදාගන්නේ. හරිද? දැන් අපිට ඊට පස්සේ හිතන්න ඕන වෙනවා කැපිටල් A ලක්ෂ්‍ය නාභිගත කරගන්න. එතන කැපිටල් A ලක්ෂ්‍ය නාභිගත කරන්න ඕන වෙනවා කියලා. දැන් කැපිටල් A ලක්ෂ්‍ය නාභිගත කරන්න නම් අන්වික්ෂය දැන් ඔයගොල්ලෝ පේනවා දැන් හරියටම අන්වික්ෂය ફોකස් වෙලා තියෙන මේකේ මැදට. මෙතන මැදට. දැන් මට A ලක්ෂ්‍ය නාභිගත කරගන්න නම් අන්වික්ෂය සිරස්ව යාලනය කරන්න ඕන තිරස්ව. සිරස්ව යාලනය කරන්න ඕන A ලක්ෂ්‍ය යන නම් ඉතල උඩට පෙයන්න අන්වික්ෂය. අන්වික්ෂය උඩට යන්න ඕන. A ලක්ෂ්‍ය නාභිගත කරන්න නම් දැන් මම කරකවන මොනස් ස්ක්‍රූප්පුවද ඕන මතකයි මෙතන තිබුණා. මොන තීරු මාරුවද? සිරස් සිරු මාරුව. දැන් හැම සැරේම සිරස් සිරු මාරුව කරකවනකොට අන්වේක්ෂ ටික ටික උඩට යනවා. අන්වේක්ෂ ටික ටික උඩට යනවා කියලා කියන්නේ මෙන්න මේ නාභිගත කරන ලක්ෂ්‍ය ටික ටික උඩට යනවා. ගිහලා හරියටම ඔයාලා දැන් නාභිගත කරන ඕන කවුද? මෙන්න මේ තියෙන ලක්ෂ්‍ය. එහෙනම් දැන් ඔයාලා පුළුවන් හරියටම යන්නේ මේ කැපිච්ච දන. එහෙම නැත්නම් අපි කියනවා නාභිගත කරන ලක්ෂ්‍ය ඒ ලක්ෂ්‍යයට යනකම් මේ කරකවන. එතකොට කොහොමද මේක පේන්නේ? අන්න පේන විදිය දැන් හයවෙනි රූපේ වලට දාලා පෙන්නන්න පුළුවන්. එතකොට මේක පේන්න ඕන ඔයගොල්ලෝ දන්නවා. මම අnder පෙන්නුවේ උඩු කුරුවස්සු යටි කුරු වෙලා පේන්නේ. එන්න මේක අනිත් පැත්ත වෙලා පැත්ත මාරු වෙලා. එතකොට ඔයාලට ඔක හරියටම පේන්න ඕන මෙහෙම නේද? හරි මේක යට මාරු වෙන්න ඕනේ මෙහෙම ඉතලයක් නැති තිබුණා.
ඔකේට පැත්තට පේනවා මුළු දේවල් යටිකුරු වෙලා පේන නිසා. එතකොට ඔයගොල්ලන්ට මේක පේනවද මෙහෙම නේද? මම විශ්ලේෂණය කළා පේන විදිහට දෝන සම්පූර්ණ රවුම් අඳින්නත් පුළුවන් කෙනෙක්ට. රවුම් කොටසක් අඳින්නත් ඒ විදිහට. ඔය විදිහට නේද? අපිට ඕන කොටස විතරක් පේන විදිහට ඔයාලට පෙන්නලා යන්නත් ඔහොම නේද? හරියට මේ ලක්ෂණ තමයි අර කතරේ ඇවිත් තියෙන්නේ. මොනවද වෙන්නේ? හැඳිලි ගමන් කියන්නේ. අන්න දැන් එතකොට අපි තල්ලු කරේ සිරස්වණිය කියන්නේ නේද ගියේ? නේ මේ අන්වේෂයත් එක්ක සිරස්වණිය සකස්වණිය කියන දැන් වණියගේ කිසියම් පාඨාංකයක් තියෙනවා. අන්නේ තියෙන පාඨාංකෙ කොච්චරද කියලා ලියාගන්න. අපි හිතමු මේ පාඨාංක L1 කියලා. හරි ඒ පාඨාංක L1 කියලා ඉතින් right. දැන් ඊට පස්සේ මට අභිගත කරන්න ඕන. මම මේ ලක්ෂණය අභිගත කරගත්තා. දැන් මට අභිගත කරගන්න ඕන හරියට විතර පහලින් තියෙන ලක්ෂය. එන B ලක්ෂණ. ඒක නාපෝ අන්වේක්ෂය සිද්ධ වෙන්න ඕන. දැන් උඩම ලක්ෂය දෙමු. උඩම ලක්ෂය දෙමු අන්වේක්ෂය ටික ටික එන්න ඕන පහලට. ඇවිල්ලා B ලක්ෂය ફોකස් වෙන්න ඕනේ. දැන් අපි ආපෝ කරගවන හවුද? අර සිරස් සීරු මාර්ගය. කරවන අන්වේක්ෂය වේදිකාව ඔස්සේ පහලට එන්න. පහලට ඇවිල්ලා මම හරියටම B ලක්ෂණ අභිගත කරනවා. ඒතර B ලක්ෂණ අභිගත කරද්දී කොහොමද පේන්නේ? උඩට මාරු වෙලානේ පේන්න ඕනේ. ඒතර පේන්න ඕනේ මෙහෙමනේ. B ලක්ෂණ අභිගත කරද්දී පේන්න ඕන කොහොමද? මම පේන විදිහට හඳ කොහොමද ඉන්නත් අයිතියක් තියනවා තමයි. B ලක්ෂණ වක්‍රතාව තිබුණේ මේ පැත්තට නම් ඒ උඩට මාරු වෙලා පේන්න ඕනේ. අර B ලක්ෂණ අභිගත කරලා දැන් අරගන්න අලුත් වර්ණීය පාඨාංකයක් නේද තියෙන්නේ. අන්නේ අලුත් වර්ණීය පාඨාංකය කොච්චරද කියලා. අපි ඒකට කියමු ඒක 2 කියලා. දැන් අර ලේසියෙන් කියන බලන්න එහෙනම් මෙන්න මෙතෙන්ට තියෙන මේ සිරස් උස කියන්නේ කවුද? ඔයාලට දෙනවා සිරස් උස කියන්නේ අන්වේක්ෂ චලනය වෙච්ච දුර නේද? අන්වේක්ෂ චලනය වෙච්ච දුර කියන්නේ මේ පාඨාංක දෙකේ වෙනස නේද? එහෙනම් L1 නේ ටුගෙන් ගන්න පුළුවන්. මෙන්න මේ සිරස් උස. මේ සිරස් උස කියලා කියන්නේ අභ්‍යන්තර සිරස් විශ්කම්භය නේද? හරි ලේසියෙන් වෙන්නේ. right. දැන් ආපෝ කරන්නේ මොකද්ද? නාභිගත කරන ස්කෘප්පුව කරකවලා ආපෝ හදා ගන්න මේ විදිහට පේන. ඒ කියන්නේ අර නාභිගත කරන ලක්ෂ්‍ය හරියටම ගන්න තියෙන විදිහට හදා ගන්න. හදාගෙන ඔයගොල්ලෝ හිතන මෙතන කෙලවරේ මට C ලක්ෂයක් තියෙනවා කියලා. මම C ලක්ෂය ફોකස් කරගන්නවා. දැන් C ලක්ෂය ફોකස් කරගන්න නම් අන්වේක්ෂ චලනය කරන්නේ තිරස්ස නේද? මම දින අන්වේක්ෂ මේ පැත්තට නේද දැන් එන්න ඕන. එහෙනම් තිරස්ස චලනය කරන්න. තිරස්ස චලනය කරන්න නම් මම කරකවන්න ඕන කවුද? මෙන්න මෙතන තියෙන තිරස්ස ඉරුමාරුව නේද? දැන් මම හැමෙන් සැරේ තිරස්ස ඉරුමාරුව කරනවා. කරකවන අන්වේක්ෂ වේදිකාවත් එක්කම තිරස්ස චලනය වෙලා හැමෙන් C ලක්ෂණ අභිගත වෙනවා නේද? C ලක්ෂණ අභිගත වෙද්දී කොහොමද ඔයාලට පේන්නේ? උඹට මතකයි මම කිව්වා උඩ යට මාරු වෙනවා වගේම පැත්තත් මාරු වෙනවා කියලා. ඒතකොට මේ පැත්තට තියෙන එක පේන්න ඕන මට අනිත් පැත්තට එහෙම නේද? C ලක්ෂණ අභිගත කරාම මට පේන්න ඕන මේ පැත්ත. හොඳයි. දැන් එතකොට තිරස්වාණියගේ තියෙන නේද කිසියම් පාඨාංකයක්. අන්න අපි ලියා ගන්නවා. එතකොට තිරස්වාණියගේ තියෙන පාඨාංකය කොච්චරද කියලා අපි කියමු කියලා 3 කියලා. දැන් හරියට මීට මෙතනින් තියෙනවා D ලක්ෂණය. අපි දැන් D ලක්ෂය ફોකස් කරගන්නවා. එහෙනම් D ලක්ෂය ફોකස් කරලා දැන් අන්වීක්ෂ තියෙන C ලක්ෂය ගාවනේ එහෙම මෙතෙන්ට එන්න ඕනේ. ඒක අන්වීක්ෂ චලනය වෙනකොට කොහොමද? තිරස්ව. එහෙනම් මම තිරස් ඉරුමාරුව කරනවා. තිරස් ඉරුමාරුව කරකවල හරියටම D ලක්ෂය ફોකස් කරගන්නවා. අභිගත කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට කොහොමද පේන්නේ? දන්නවා. මේක පේන්න ඕන පැත්ත මාරු වෙලා නේද? ඒ කියන්නේ මේ පැත්තට තියෙන ඔයගොල්ලන්ට එහෙනම් මේක right. ඔයාලකට කිව්ව ඊට පස්සේ අපි හරියට මන අභිගත කරගන්නවා D ලක්ෂය. D ලක්ෂණ අභිගත කරලා පස්සේ එතන තියෙන පාඨාංගය කොච්චරද කියලා අපි ලියා ගන්නවා. මොකද කියලා අපි කියමු එතකොට තියෙන පාඨාංගයට අපි තිරස්වණියකින් බලන්නේ අපි ඒක කියමු L O කියලා. එතකොට මෙතනත් උතර තියෙන පරතරය කියන්නේ කාටද? මේකෙන් උතර තියෙන පරතරය කියලා කියන්නේ L3 L4. නැත්නම් L4 වල L3 එකේ මොකක්ද කියලා වැඩි එකකින් අතුරු කරනවා හරි. ඒ කවුද? ඒනලේ අභ්‍යන්තර තිරස් විශ්කම්භය නේද? ඒකකට එහෙනම් මම දැන් හැමෙන් සැරේ ආයෙ පැහැදිලි කරලා දෙනවා හොඳට හම් ඉන්න. එක සැරයක් තේරුම් ගත්ත ගමන් මේක හරිය ලේසියෙන් තේරුම් ගැනීමේ හැකියාවක් ඔයගොල්ලෝ ලැබෙනවා. අපි හදන්නේ චලනශීලීත්වයක් භාවිතා කරලා ඉවර වෙලා ස්පේශිකනලයක අභ්‍යන්තර විශ්කම්භයන් නිරූපණය කරන්න. හරි. අපි නම් පළවෙනි පියවර විදිහට කරන්නේ මොකද්ද? හොඳට ආයන්නේ පළවෙනි පියවර තමයි ස්ක්‍රොප්පු ලෙවල් එක සහ ලෙවල් ස්ක්‍රොප්පු භාවිතා කරලා ස්ක්‍රොප්පු ලෙවල් එක සහ ලෙවල් ස්ක්‍රොප්පු භාවිතා කරලා අන්වේක්ෂ වේදිකාව මට්ටම් කරගන්න. නැත්නම් තිරස් කරගෙන ඉන්නවා. තිරස් කියන වචනේ පාවිච්චි කරලා මට්ටම් කරනවා නැත්නම් ලෙවල් කරන් ඉන්නවා. ඊට පස්සේ සිරස්වණියකේ සහ තිරස්වණිය සකස්මවල වල කුඩා මිනුම් හොයා ගන්නවා.
ඊට අපිට අභ්‍යන්තර විශ්කම්භ හොයන්න ඕන කේශික නලය ආධාරකයකින් සවි කළ ආධාරකයකින් තිරස්ස සවි කරලා අන්වික්ෂ ආසන්නය ගෙනලා තියාගන්න මේ විදිහට. ඊට පස්සේ උපරිතින් ඊට පස්සේ මුරිච්චය බුරුල් කරලා අන්වික්ෂය තිරස් කරලා නැවත මුරිච්චය පද කරගන්නවා. ඊට පස්සේ උපරිතින් එහා තියලා බලුවම හරස්කම්බි මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන විදියට නාභිගත කරන ලක්ෂ්‍ය හරියටම නලේ හරිමද තියෙන විදියට නාභිගත වෙන විදියට අපි නාභිගත කරන ස්ක්‍රූප්ව කරකවල සකස් කරගන්නවා. හොඳට අනුපිළිවෙල මොදල් තියන්නේ. දැන් අපි ඊට පස්සේ ඒ ලක්ෂ්‍ය නාභිගත කරනවා. ඒ ලක්ෂ්‍ය නාභිගත මොන ස්ක්‍රූප්වද කරකවන්න වෙන්නේ අපිට මෙන්න මෙතන තියෙන සිරස් සීරුමාරු. වනේ සිරස් සීරුමාරු කරකවල ඒ ලක්ෂ්‍ය නාභිගත කරනවා. මෙන්න එතකොට පේන විදිය. අන්න එතකොට දින වණීය පාඨාංගය ගන්න කොච්චරද කියලා. ආපහු සිරස් සීරුමාරු කරකවල B ලක්ෂ්‍ය නාභිගත කරගන්නවා. එතකොට අපි ලියා ගන්නවා සිරස් වණීය පාඨාංගය වෙලාවේ තියෙන්නේ කවුද කියලා. ඊට පස්සේ ආපහු අපි සිරස් සීරුමාරු කරකවල නාභිගත කරන ලක්ෂ්‍ය ගන්නවා නලේ හරි මැදට. දැන් කරකවන්නේ තිරස් සීරුමාරු නේද? තිරස් සීරුමාරු කරකවල C ලක්ෂ්‍ය නාභිගත කරලා අන්න එතන තියෙන පාඨාංගය ලියා ගන්න කොච්චරද කියලා. ආපහු තිරස් සීරුමාරු කරකවල D ලක්ෂ්‍ය නාභිගත කරලා එතන තියෙන පාඨාංගය ලියා ගන්නවා කවුද කියලා. මේ විදිහට එක් පාඨාංගය ලියාගත්තම අපිට ලේසියෙන් හොයන්න පුළුවන් සිරස් අභ්‍යන්තර විශ්කම්භ කියන්නේ කවුද? සිරස් අභ්‍යන්තර විශ්කම්භ කියන්නේ කවුද? ඔච්චරනේ ප්‍රැක්ටිකල් එක. හරිම ලේසි. හැබැයි වැදගත් වෙනවා. පේන විදිහ අදින්න පුළුවන්කම තියෙන්න ඕන හරියටම. ඒ වගේම තමයි පාඨාංග ලියන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා පාඨාංග ලියන්න පුළුවන් කියලා අපි වර්ණීය පාඩම කරලා පාඨාංග 100ක් විතර වෙනමත් කියලා. පුරුද්දක් කරගත්තේ කියන එක දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. රයිට්. එහෙනම් අපි යුට් එක ගමු. පාත්‍රකාවට එනවා. කලාන්වික්ෂය භාවිතා කර කේශික නලයක අභ්‍යන්තර විශ්කම්භ මෙඩම් කිරීම. බලන්න මම ඒකේ රූප සටහනක් දාලා තියෙනවා වලට. සම්පූර්ණ කරමුද. ඔයගොල්ලෝ බලන්න රූප සටහන දිහා බලුවොත් ඔයගොල්ලෝ අන්වික්ෂය පේන්න තියෙනවා කේශික නලය ආධාරකය ටික ඔක්කොම පේන්න තියෙනවා. පයින් පියවර ලෙවල් ස්කෝරපු කරකවා වේදිකාව මට්ටම් කරගන්න level ස්කෝරපු කරකවා වේදිකාව මට්ටම් කරගන්න දෙවෙනි පියවර තිරස් සහ සිරස් වර්ණීය වල තිරස් සහ සිරස් වර්ණීය පරිමාණ වල කුඩාම මිනුම ගණනය කරන්න. තිරස් සහ තිරස් වර්ණීය පරිමාණ වල කුඩාම මිනුම ගණනය කරන්න. තුන්වෙනි පියවර කේශික නලය ආධාරකයකින් තිරස්ව සවි කර චලාන්වීක්ෂය ආසන්නයේ තබන්න. හතරවෙනි පියවර අන්වීක්ෂය තිරස් කර පද කියන කපලයින් කරන වචනය ඕනේ නැහැ. අන්වීක්ෂය තිරස් කර මුරිච්චය පද කරන්න. අන්වීක්ෂය තිරස් කර මුරිච්චය පද කරන්න. නාභිගත කරන සලකුණ නලයේ මැදේ පවතින ලෙසට කරස්කම්බි මත නලයේ පැහැදිලි ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය වන ලෙසට නාභිගත කරන ස්කෝරප්පුව සකස් කරන්න. අන්න එතකොට පේන විදිය ඔයාලට පුළුවන් ඉතින් ඉස්සරහා තියෙන එකේ ඇඳලා පෙන්නන්නේ මොන කරස්කම්බියක දීලා තියෙනවා. එතකොට කොහොමද මේ වේදුරු නලයේ පේන්නේ? විදිහට තමයි පේන්නේ. එතන එකයි. හරි. හයිවෙනි පියවර සිරස් සිරුමාරුව භාවිතා කර කැපිටල් A ලක්ෂය නාභිගත කර සිරස් වර්ණීය පාඨාංකය ලබා ගන්න. L1 න්‍යය සිතමු. අන්න කැපිටල් A ලක්ෂය නාභිගත කරාට පස්සේ කොහොමද වෙන්නේ? වෙන 6 වෙනි රූපේ තියෙනවා. එතන ඉස්සරහා එක ගන්න. right 7 වෙනි පියවරට යනවා. සිරස් සිරුමාරුව භාවිතා කර කැපිටල් B ලක්ෂය නාභිගත කර එම පරිමාණ පාඨාංකය ලබා ගන්න.
වරන් ඇතුලේ L2A සිතමු එකන දාලා බලන්න B ලක්ෂණ අපි ඊට පස්සේ කොහොමද පේන්නේ උපසරහන ගන්න. අපි නම් ප්‍රශ්න 8 වෙනි පියවරට හරිද 8 වෙනි පියවර තිරස් සිරුමාරුව භාවිතා කර C ලක්ෂණ අභිගත කර තිරස්වර්ණීය පාඨාංකය ලබා ගන්න තිරස් සිරුමාරුව භාවිතා කර C ලක්ෂණ අභිගත කර එහි වෙන්න ඕනේ නෙමෙයි එහි තිරස්වර්ණීය පාඨාංකය ලබා ගන්න වරන්තුලේ L3A සිතමු බලන්න එතකොට පේන විදිය ඔයගොල්ලන්ට පුළුවන් උපසටහනේ අදින්න කොහොමද පේන්නේ C ලක්ෂණ අභිගත කරා අවසාන පියවර 9 වෙනි පියවර තිරස් සිරුමාරුව භාවිතා කර කැපිටල් D ලක්ෂණ අභිගත කර එම පරිමාණ පාඨාංකය ලබා ගන්න වරන් ඇතුලේ L4A සිතමු එතන ඉස්සරහ රූපසරහණය අඳින්න D ලක්ෂය ફોකස් කරාම කොහොමද පේන්නේ ඒකට රාළු පිළිවෙලනේ කරන්න පියවර කරන නාමයක් තිබුණා මේකදී අපි නෝ ගණනය කිරීමට ගණනය අභ්‍යන්තර සිරස් විශ්කම්භය සමානයි කාටද අභ්‍යන්තර සිරස් විශ්කම්භය කියන්නේ මෙතන තිබුණු පාඨාංකයෙන් මෙතන තිබුණු පාඨාංකයේ අන්තරයනේ L1 ඍණ L2 අභ්‍යන්තර සිරස් විශ්කම්භය සමානයි L3 ඍණ L4 උච්චලේසිද බලන්න එම නිසා අභ්‍යන්තර මධ්‍යම විශ්කම්භය සමානයි කොහොමද අපි අභ්‍යන්තර මධ්‍යම විශ්කම්භය කියන්නේ L1 ඍණ L2 කියලා කියන්නේ අභ්‍යන්තර සිරස් විශ්කම්භයට එකතු කරන්න අභ්‍යන්තර සිරස් විශ්කම්භයනේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවොත් ඔයගොල්ලෝ ලැබෙන අභ්‍යන්තර මධ්‍යම විශ්කම්භය අභ්‍යන්තර මධ්‍යම විශ්කම්භය ගණනය කරන විදිය ලියලා තියාගන්න හරි නේද චාන් වික්ෂකේ උපකරණය කියලා දුන්නා එකට දාලා එක ප්‍රැක්ටිකල් එකක් කියලා දුන්නා කොහොමද කියලා බලන්න එහා පැත්තේ තියෙනවා ඒ ප්‍රැක්ටිකල් එකට දාලා පොඩි ගානක් ඒක හදන්න එපා මම ඉස්සෙල්ලාම සම්පූර්ණම ප්‍රැක්ටිකල් ටික කරලා ඉවර කරලා ඔයගොල්ලන්ට ඔක හදන්න දෙන්නම් ටිකවට පැහැදිලි කරන්නම් එහා පැත්තේ කොටස බලන්න මම දාලා තියෙනවා එක්තරා චාන් වික්ෂක තිරස් සාතිරස්වණිය වල තිබුණු සැකස්ම මොනවා වේද ඔයාලට එකෙන් පුළුවන් අහන්න ප්‍රශ්න වලට උත්තර දීලා කුඩාම විලම හොයන්න නේ ඊට පස්සේ බලන්න A ලක්ෂය B ලක්ෂය C ලක්ෂය D ලක්ෂය නාමිකත කරාට පස්සේ පේන පරිමාණ ටික මම දීලා තියෙනවා නිරීක්ෂණ වෙන විදිය ඔයගොල්ලන්ට අදින්න පුළුවන් යදාගෙන තියෙන මොන පරිමාණද තිරස්වණිය එකද තිරස්වණිය එකද පාඨාංගය ගන්න පාවිච්චි කරේ කියලා ඔයගොල්ලෝ සම්පූර්ණ කරනවා පාඨාංගය ලියන්න පුළුවන් ඊට පස්සේ අදාළ විදිහට ගණනය කරලා ඉවර වෙලා එඩිට් කරන්න පුළුවන් ඒක කරන්න මේ වීඩියෝ කියවුණාට පස්සේ හරිද අපි ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් එක ඉවර කරන් ඉමු ඒක නිසා අපි දැන් යමු ඊළඟ ප්‍රැක්ටිකල් එක තමයි මේ විදිහටම අපිට තියෙනවා මොකක් කරගන්නද කේශික නාලය අපි දැන් හොයාගත්තේ මේ අභ්‍යන්තර විශ්කම්භයනේ මන්නේ අපිට බාහිර විශ්කම්භය වලින්ක් තියෙනවා අපි ඊළඟට බලනවා කොහොමද කේශික නාලයක බාහිර විශ්කම්භය වෙනස් කරන්නේ කියලා අපි එහෙනම් බලමු කොහොමද සාමික්ෂයක් පාවිච්චි කරලා කේශික නාලයක අභ්‍යන්තර බාහිර විශ්කම්භය වෙනස් කරන්න කියලා මම කලින් වගේ ආයෙ මෙන්න මම පියවර ටික පිළිවෙලින් කියලා හොඳට අහන් ගිහමු දැන් එකක් පුළුවන් නිසා දන්නවා පළවෙනි පියවර level ස්ක්‍රූප් කරකවල වෙලා අන්වේක්ෂ වේදිකාව level කරගන්නවා එහෙම නැත්නම් අපි මට්ටම් කරගෙන ඉන්නවා ඊට පස්සේ සිරස් සහ තිරස් වර්ණය වල කුඩා මිනුම් අපි හොයාගන්න කොච්චරද කියලා ඊළඟට අපිට බාහිර විශ්කම්භය හොයන්න ඕන කේශික නාලය ආධාරකයකින් සවිකල් ඉවර වෙලා ඒක ගෙනල්ලා තියෙනවා අන්වේක්ෂ ආසන්නය ඊට පස්සේ අපි අන්වේක්ෂය මොකද කරන්නේ මොරිච්චය පුරුදු කරලා අන්වේක්ෂය තිරස් කරලා නැවතත් මොරිච්චය මොකද කරගන්නවා ඊට පස්සේ අපි මෙතන උපනතින් හැදියලා බලනවා උපනතින් හැදියලා බැලුවෙන් පස්සේ අපිට මෙන්න මේ කේශික නාලයේ හරස්කඩ අපේ හරස්කම්බි මත පැහැදිලිව පේන විදිහට කේශික නාලයේ මැදට හරස්කම්බි වල ඡේදිත ලක්ෂණ යොමු වෙන විදිහට මෙතන තියෙන නාභිගත කරන ස්වරූප කරකවල සකස් කරගන්නවා එතකොට පේන විදිය ඔයගොල්ලෝ දන්නවද උඩ පේනවනේ මේ විදියට ඔය විදිහට තමයි පේන්නේ එතකොට මම නිකන් වගේ කිව්වොත් මෙතන කොටස විශාල නැහැ කියලා මම අඳලා පෙන්නුවොත් කොහොමද මේක තියෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා කේශික නාලයක හරස්කඩ තියෙන්නේ කොහොමනේ හරි මම පාඩ කරන්නේ මේ නාලේ බිඳු වලින් හිච්ච කොටස ධන මාධ්‍ය කොටස කියන ටික
අපිට දැන් ඕන වෙන්නේ බාහිර විශ්කම්බර අනේ නම් මම ඉස්සෙල්ලා මෙතන තියෙන p ලක්ෂණ අභිගත කරගන්නවා. අන්න p ලක්ෂණ අභිගත කරනවා නම් මම කරන්නේ මේ පොලිස්කෝප් සිරස් සිරුමාරු කරකවන සිරස් සිරුමාරු කරවන අන්වේෂ ටික ටික උඩට යනවා වේදික ඔස්සේ සෝරි කුරුණ ඔස්සේ උඩට යනවා ඊළඟ p ලක්ෂණ අභිගත වෙනවා p ලක්ෂණ අභිගත වුණාට පස්සේ පේන විදිය ඔයගොල්ලෝ ගන්නවා අන්න එතකොට සිරස් වාණියේ කිසියම් පාඨාංකයක් තියෙනවා අපි ලියා ගන්නවා ඒ පාඨාංකය කොච්චරද කියලා හරිද ඊට පස්සේ අපි හරියටම මෙන්න මේ බාහිරින් තියෙන q ලක්ෂණ අභිගත කරගන්නවා ආපහු අපි එතකොට අන්වේෂ දැන් උඩට තියෙන්නේ පල්ලෙහාට සිරස් වාණිය දෙන්න ඕන සිරස් වෙන්න ඕන අපි ආවතත් සිරස් සිරුමාරු කරකවන සිරස් සිරුමාරු කරනකොට අන්වේක්ෂය කුරුණ ඔස්සේ පහළට එනවා එවෙලකට උනා q ලක්ෂණ අභිගත කරගන්න අපි දැන් q ලක්ෂණ අභිගත කරනවා නාවිගත කරලා අරගන්නවා එතන තියෙන පාඨාංකය කවුද කියලා මම අනුව පාඨාංක දෙකේ වෙනසෙන් ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන් බාහිර සිරස් විශ්කම්භය කොච්චරද කියලා එන්නතන ඊට පස්සේ අපි ආපහු සිරස් සිරුමාරුම කරකවල වෙලා හදාගෙන නැවතත් මේ පිටකොටම තියෙන ඒ කියන්නේ චේතිත ලක්ෂණ හරියට වෙන්න ඕන නලේ හරි මැදට යන විදිහට සකස් කරගන්නවා. ඊළඟට අපි කරගවන සිරස් සිරුමාරු, තිරස් සිරුමාරුනේ. තිරස් සිරුමාරු කරවල ඉවරලා මෙතන කෙලවරේ තියෙන R ලක්ෂණ අභිගත කරගන්නවා. R ලක්ෂණ අභිගත කරගත්ත පස්සේ පේන විදිහ ඔයාලා දන්න කොහොමද කියලා අන්න ඒක බලන්න පුළුවන්. එවෙනකොට තියෙන තිරස් වණියේගේ පාඩම් ගන්නවා. තිරස් වණිය තොරචලනය එකකොට තිරස් වණියකින් ගන්න. තිරස් චලනයකට තිරස් වණිය පාඩම් ගන්න. තිරස් වණිය පාඩම් ගන්නවා කොච්චරද කියලා. අපෝ තවත් අපි තිරස් සිරුමාරුව කරකවනවා කරකවල ඉවරලා S ලක්ෂණ අභිගත කරගන්නවා S ලක්ෂණ අභිගත කරලා එතන පේන්නේ කොහොමද කියනවා දන්නවා එතන තියෙන පාඨාංක ගන්නවා L4 කියලා. ඔයගොල්ලෝ දැන් අන්වේෂි ගමන් කරේ R වලින් ලෙස් වලට නිසා ඔය පාඨාංක දෙකේ වෙනසින් ගොඩ පුළුවන් අභ්‍යන්තර බාහිර තිරස් විශ්කම්භය කොච්චරද කියලා හොයාගන්න. මෙන්න මම ආයෙ පැහැදිලි කරනවා වෙන කරන විදිය. පළවෙනි පියවර level group කරකවල ඉවරලා අන්වීක්ෂ වේදිකාව මට්ටම් කරගන්නවා නැත්නම් level කරගන්නවා සිරස් සහ තිරස් වණියවල කුඩාම් වෙනම සොයා ගන්නවා බාහිර විශ්කම්භය ගන්නවන කේශික නලය ආධාරකයකින් තිරස්ස සවි කරලා ඒක අන්වීක්ෂ ආසන්නයේ තියෙනවා මොරිච්චය බොරල් කරලා අන්වීක්ෂය තිරස් කරලා නැවතත් මොරිච්චය රොද කරනවා උපරිතින් එහා කියලා බලුවම හරස් කම්බි මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන එක නාභිගත කරන ස්වරූපව කරකවන සකස් කරගන්නවා. ඊට පස්සේ සිරස් සිරුමාරුව කරකවලා p ලක්ෂණ නාභිගත කරලා එතන තියෙන පාඨාංක ගන්නවා. සිරස් වණිය පාඨාංකය. නැවතත් සිරස් සිරුමාරුව කරකවලා q ලක්ෂණ නාභිගත කරලා එතන තියෙන පරිමාණ පාඨාංක ගන්නවා කවුද කියලා. ඊට පස්සේ ආපහු හදා ගන්නවා හරි මැදට තියෙන විදිහට නාභිගත කරන ලක්ෂය. තිරස් වණිය තිරස් සිරුමාරුව කරකවල ඉවර වෙලා R ලක්ෂණ අභිගත කරනවා එතන තියෙන පාඨාංක ගන්නවා කවුද කියලා. අපෝ තිරස් සිරුමාරුව කරකවල ඉවර වෙලා S ලක්ෂණ අභිගත කරලා එතන තියෙන පාඨාංක ගන්නවා කවුද කියලා. ඊට පස්සේ ගණනය කිරීම කරන විදිහට මම කියනවා ප්‍රැක්ටිකල් එක කරන් තියෙන කොහොමයි. මම ඔයාලට chance එකක් දෙන්න යන්නේ. මම බෝඩ් එකේ අඳින්න කලින් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා අපි ලක්ෂය Q ලක්ෂය R ලක්ෂය S ලක්ෂය අභිගත කරොත් කොහොමද පේන්න ඕන කියන එක ඔයාලට මම අඳින්න chance එක දෙනවා. මම නෝට් එක දෙන්න කලින් ඔය රූප සටහනේ ටියුට් එකේම තියෙනවා. ඒක ඇඳලා ඉවර වෙලා වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. ඔබට ලියන්න තියෙන්නේ. හරිද? ඉස්සෙල්ලා නෝට් එක ලියන්න කලින් බලමු ඔයගොල්ලෝ පේවහනද කියලා. අර p ලක්ෂණ අභිගත කරාම කොහොමද පේන්න ඕන? කුඩු කුඩු දේවල් යටි කුරු වෙලා පේන නිසා අනිත් පැත්තට ගිහිල්ලා පේන්න ඕනේ. මේ උඩට තියෙන වක්‍රතාව යට පැත්තට පේන්න ඕන. ගෙදරට ඉන්නේ හරිය ලේසි ඔක බලා ගන්නකොට ගෙදර කණ්ණාඩියක් තියෙනවා නම් තල දර්පණයක් තියෙනවා නම් ගිහිල්ලා තියන්න තල දර්පණේ මූණ බලන පැත්ත උඩ පැත්තට හරවලා මෙතනින්. ඒක කණ්ණාඩියෙන් පේන්නේ අන්න කණ්ණාඩියෙන් පේන විදිහට තමයි මේකෙන් පේන්නේ. ප්‍රොග්‍රෑම් මේ පැත්ත පේන විදිහ බලා ගන්න ඕන නම් නැත්නම් කියන මේ පැත්ත පේන විදිහ බලා ගන්න ඕන නම් කණ්ණාඩියෙන් මූණ බලන පැත්ත මේ පැත්තට ගිහිල්ලා තියන කණ්ණාඩිය මෙතනින් තියලා බලන කොහොමද පේන්නේ කණ්ණාඩිය තුල ඒ විදිහට තමයි මේකෙන් පේන්නේ. හොඳම දේ තමයි නිරීක්ෂණය කරන්න පහසු විදිහ. හරි බලන්න මේ p නාභිගත කරොත් පේනවා මේ විදිහනේ. වක්‍රතාව විතරනේ. ඒක නාභිගත උනේ පිටත ලක්ෂයක් නේ. ඒතර අභ්‍යන්තර ප්‍රශ්නේ එකක් තිබේ. බලන්න ගමන් හරිද කියලා. q ලක්ෂණ නාභිගත q ලක්ෂ දෙන්නේ මේ පැත්තටනේ. එහෙනම් පේනවා අනිත් පැත්තටනේ. ඒතර පිටත ලක්ෂයක් නේ නාභිගත වෙන්නේ. ඇතුලේ තියෙන ප්‍රශ්නේ පේනවා ඊටත් පහළින් මේ පැත්තටනේ. සමහර අයට වරදිනවා. අනියම කරා නම් තේරුම් ගන්න පුළුවන්. R ලක්ෂ වක්‍රතාව තියෙන මේ පැත්තටනේ. ඒතර පේනවා අනිත් පැත්තට නේද?
තොර පිටත පෘෂ්ඨ ලක්ෂයක් නේ නාභිගත උනේ. තොර මේක මේ පැත්තට පේනවානේ. S ලක්ෂය මේ පැත්තට නේද වක්‍රතාව තියෙන්නේ. එහෙනම් ඒක පේන්න ඕන අනිත් පැත්තට. බානිසල ටික හරිද කියලා. වැඩ පිළිවෙල නෝට් එක සම්පූර්ණ කරමු. තරාන්වික්ෂයක් භාවිතා කර කේශික නලයක බාහිර විශ්කම්භය මෙලොම් කිරීම. පළවෙනි පියවර. ලෙවල් ස්ක්‍රූප්පු කරකවා වේදිකාව මට්ටම් කරගන්න. දෙවෙනි පියවර. සිරස් සහ තිරස් වර්නියර් පරිමාණවල කුඩාම මිනුම ගණනය කරන්න. තුන්වෙනි පියවර. කේශික නලය ආධාරකයකින් තිරස්ව සවිකර චලාන්වික්ෂය ආසන්නයේ තබන්න. හතරවෙනි පියවර. අන්වික්ෂය තිරස් කර දනත් තද කියන එක ඕනේ නැහැ. අන්වික්ෂය තිරස් කර මොරිච්චය තද කරන්න. පස්වෙනි පියවර. නාභිගත කරන සලකුණ නලයේ මැදේ පවතින ලෙසට හරස්කම්බි මත නලයේ පැහැදිලි ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය වන ලෙසට නාභිගත කරන ස්ක්‍රූප්පුව සකස් කරන්න. හයවෙනි පියවර. සිරස් සිරුමාරුව භාවිතා කර කැපිටල් P ලක්ෂය නාභිගත කර සිරස් වර්ණීය පාඨාංකය ලබා ගන්න. ඒ රූප සරහන දැන් සම්පූර්ණයි වලදී. ඒ L1 යයි සිතමු. හතර පියවර. සිරස් සිරුමාරුව භාවිතා කර කැපිටල් Q ලක්ෂය නාභිගත කර එම පරිමාණ පාඨාංකය ලබා ගන්න. වරණ ඇතුලේ ඒ L2 යයි සිතමු. පේන විදිය ඔයගොල්ලෝ රූප සරහනේ තියෙනවා. අටවෙනි පියවර. තිරස් සිරුමාරුව භාවිතා කර R ලක්ෂය නාභිගත කර එහි වෙන්න ඕන. එහි තිරස් වර්ණීය පාඨාංකය ලබා ගන්න. වරණ ඇතුලේ L3 යයි සිතමු. නවවෙනි පියවර. උපසරණ සම්පූර්ණයි. පේන විදිය කොහොමද කියලා අඳලා තියෙන්න ඕන එක් පියවරේදී. නවවෙනි පියවර. තිරස් සිරුමාරුව භාවිතා කර S ලක්ෂය නාභිගත කර එම පරිමාණ පාඨාංකය ලබා ගන්න. වරණ ඇතුලේ L4 යයි සිතමු. පේන විදිහ එතන අඳලා තියෙනවා. ගණනය බාහිර සිරස් විශ්කම්භය සමානයි. කවුද බාහිර සිරස් විශ්කම්භය කියන්නේ? L1 වෙන L2. කොහොමද 21 අඩු කරනවා අඩු කරනවා. තිරස් වර්ණය බාහිර තිරස් විශ්කම්භය සමානයි. කවුද? L3 වෙන L4. එහෙනම් බාහිර මධ්‍යම විශ්කම්භය සමානයි. කවුද? සිරස් විශ්කම්භයයි තිරස් විශ්කම්භය දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවා නම් හරියන්නේ. සම්පූර්ණයි. එතනත් එහා පැත්තේ තියෙනවා ඔයගොල්ලන්ට මේකට දාලා පොඩි ගාණක්. මෙතන ප්‍රශ්නයක් විගත රචනා ප්‍රශ්නයක් හා සමාන. අපි වීඩියෝ එක සම්පූර්ණ විවර කරලා වෙනම නිදහසේ ආපහු නෝට් එක බල ප්‍රශ්න සම්පූර්ණ කරමු. දැන් අපි පොඩ්ඩක් ඊළඟ පරීක්ෂණයට යනවා. ඊළඟ පරීක්ෂණයේදී මම ඔයාලට කියලා දෙනවා කේශික උද්ගමනයක් කොහොමද මිනුම් කරන්නේ? චලාන්වික්ෂයක් භාවිතා කරලා හැබැයි සිලබස් එකේ ගුරුවත් පොතේ නැත්නම් ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ නම් මේක කියලා දෙන්න නැහැ. අව පෘෂ්ඨිකාරතිය වගේ පාඩමකට ආවම මේක ඕන වෙනවා. ඒ නිසා මම මේක අතරින් එකක් විදිහට තමයි චලාන්වික්ෂයේ නෝට් එකට ඇතුළත් කරන්නේ. හරි බලමු මම ඉස්සෙල්ලාම කියන මොකක්ද මේ කේශික උද්ගමනයක් කියන්නේ කියලා. ඔයාලා දන්නවා කේශික උද්ගමනයක් කියලා කියන්නේ සාමාන්‍ය ගලව මොකක්ද බීකරයකට වගේ වතුර එකක් අරගෙන ඒකට පොඩක් කේශික නලයක් සිරස්ස ගිල්ලුවොත් අපිට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ නලය ඇතුලේ ද්‍රව මට්ටම බාහිර ද්‍රව මට්ටමට උඩට ගිහලා නතර වෙනවා. මේකට අපි කියනවා මොකක්ද කියලාද කේශික උද්ගමනයක් කියලා. ඒක කේශික උද්ගමනය කියලා අපි මනින්නේ මෙන්න මේ උඩම මාවකයේ පහළම කියලා වරයි. තිරස් ජල මට්ටම ඇතුළේ වෙන සිරස් උස. තිරස් ජල මට්ටම ඇතුළේ සිරස් උස තමයි කේශික උද්ගමනයක් කියලා අපි මෙනු කරන්නේ. ඒක තමයි දැන් මේ මෙනු කරන්නේ. මම පියවරෙන් කියන්නම් මොකද කරන්න ඕන දේවල් කියලා. ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕන අපි මේකට පාවිච්චි කරනවා ඇඩ්ජස්ටබල් ටේබල් එකක්. ඒක උස වෙනස් කරන්න පුළුවන් මේසයක්. මෙතන අල්ල මේ මේස උඩට පල්ලෙහාට අදින්න පුළුවන් මේසයක්. උස වෙනස් කරන්න පුළුවන් මේසයක් මත තියෙනවා අපි ජල බීකරය.
තියරලා මේ ජල බීකරය ඇතුලේ ගිල්ලනවා කේශික නලයක් සිරස්ස ගිල්ලනවා. කේශික නලයක් මේ විදිහට සිරස්ස ගිල්ලනවා. ගිල්ලුවට පස්සේ ඔයාලට දකින්න පුළුවන් වේවි මෙතන ඩ්‍රෝ මට්ටම වෙනස් වෙලා හැදෙන්න ඕන නේද? මේ ඩ්‍රෝ මට්ටම එතන ඔයගොල්ලෝ අපිට ඩ්‍රෝ මාවකයක් හැදිලා ඊට පස්සේ තමයි තිරස් එන්නේ අපෝ මෙතන කියලා වලත් මාවකයක්. ඔය විදිහට හැදෙන්නේ. ඒ වගේම මේක ඇතුලේ තියෙන ජල මට්ටම ටික ටික උඩට යනවා. උඩට ගිහින් වෙලා උඩ ඩ්‍රෝ මාවකයක් ඇති වෙනවා මේ විදිහට. වක්‍රතාවයක් ඔය විදිහට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ. මේ ටිකේ ජලය පිටලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් චලන වීක්ෂය අරගෙන ඉවරලා දැන් මේ කේශික නලයේ ආධාරකයකින් සවි කරගෙන ඉන්න ඉස්සෙල්ලා කේශික නලයේ මේ විදිහට ආධාරකයකින් සවි කරගන්නවා. කේශික නලයේ ආධාරකයකින් සවි කරගෙන ඉවර වෙලා අන්නවන්න පුළුවන් දැන් මේ චලන වීක්ෂය අරගෙන චලන වීක්ෂය පුරුදු කාර්යයන් ටික කරන්න ඕනේ. මොනවාද අන්වීක්ෂ වේදිකාව මට්ටම් කිරීම කුඩා වෙනව සෙවීම ටික ඔක්කොම කරලා අන්වීක්ෂය හරියටම ફોકસ කරගන්න වෙන්න මේ උඩ තියෙන ඩ්‍රෝමාවකය. ඩ්‍රෝමාවකේ ફોકસ කරාම කොහොමද ඔයගොල්ලන්ට ඔක පේන්නේ? ඔයගොල්ලෝ දන්න ඔක පේනකොට විදුරු නලයේ දික්ටි පේනේවි. මේ කළු පාට විදුරු නලයේ දික්ටි ටිකක් මහතටම පේනේවි. ඊට පස්සේ මේ ඩ්‍රෝමාවකේ වක්‍රතාව තියෙන මේ පැත්තට උඩට මාරු වෙලා නේද පේන්නේ? වක්‍රතාව පේන්න ඕන අනිත් පැත්තට එහෙම ඩ්‍රෝමාවකේ පහළම කෙලවරයි අපි නාභිගත කරගන්නේ. ඊට පස්සේ ද්‍රවය තියෙන පැත්ත උගලට අනිවාර්යෙන් පාට කරලා පෙන්නන්න වෙනවා. මේ පැත්තට නේද ඒක ද්‍රවය පිටලා තියෙන්නේ. අනිත් නාභිගත කළාට මේකට ඕනයි අපිට සිරස්වානීය පරිමාණය නේද? සිරස්වානීය පරිමාණය තියෙන පාඨාංකේ කොච්චරද කියලා ලියන්න L1 නම් L1 සමානයි කොච්චරද? ඊට පස්සේ මේ සැරේ ඔයගොල්ලෝ අරගන්න කම්බි කැල්ලක් අරගෙන නවලා මේ නලයට හයි කරගන්න මෙහෙම තිරස්. මේ පැත්ත කම්බි කැල්ල මේ පැත්තට නැවුවා අපෝ පල්ලෙහාට නවලා අනිත් මේ තිරස් ජල මට්ටම තියෙනවා. තිරස් ජල මට්ටමේ ගෑවි නොගෑවි තියෙන විදිහට හදාගන්න. හදාගෙන ඔයගොල්ලෝ පුළුවන් රබර් පටි දෙකක් පාවිච්චි කරලා ඔක හදව ගන්න. අර හදවගෙන ඊට පස්සේ කරන්නේ හැමින් සැරේ මොකද අපිට තිරස් ජල මට්ටමේ පාටා කියලා ගන්න ඕනේ. අපිට චලන වෙච්ච පාවිච්චි කරලා ගන්න බෑ. මේ වීදුරුව හරහා යනකොට වර්තන දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මේ අන්වික්ෂ මේසය තියෙනවද? උස වෙනස් කරන්න පුළුවන් මේ මේසය මේසලේ පල්ලෙහාට ගියා. අනිත් උස නම් කොණ්ඩවල බෙල්ල පල්ලෙහාට වෙන්නේ. ඒතර පල්ලෙහාට එන්නේ බීකරේ විතරයිනේ. බීකරේ පල්ලෙහාට යනකොට මේකෙන් අර එළිලා තියෙන නලය ඒ විදිහටම තියෙනනේ. නලයම තිරස්වල තියෙන්නේ. අනේ පහළට අතලා නෑ ගිහිල්ලා. ඒතර නලය ඇතුලේ දැන් මුකුත් නැහැ. ආධාරකයේ වැදෙලා ඔය නලය ওই විදිහටම තියෙන්නේ. හැබැයි අපි නලයට හයි කරපො කවුද? දර්ශකයේ ඔය විදිහටම තියෙන්නේ. හැබැයි දර්ශකයේ කොට මතක හරියටම තියෙන්නේ රෝල තියලා බලන්න ඕන රූප සරණේ අර තිරස් ජල මට්ටමේ. දැන් අපි කරන්නේ අපේ අන්වීක්ෂය සිරස්ස චලනය කරලා ඉවර වෙලා හරියටම නාභිගත කරගන්න දර්ශකය. මොකද දර්ශකයේ තිබුණ තිරස් ජල මට්ටමේ දැන් දර්ශකයේ තියෙන තැන කියන්නේ තිරස් ජල මට්ටම දිවිච්ච තරනේ. මේක නාභිගත කරගත්තම කොහොමද පේන්නේ? දර්ශකයේ තුඩ තියෙන පල්ලෙහාට නම් දැන් දර්ශකයේ තුඩ පේනවම උඩටනේ. දර්ශක තුඩ තමයි අපි නාභිගත කරන්නේ. නාභිගත කරලා අන්න එතන තියෙන පාඨාංගය කොච්චරද කියලා ගන්න අපි කියමු කියන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා කේශිකෝද්ගමන කියන්නේ කවුද? L1 එක. එතන මම ආයෙ පැහැදිලි කරන්න මෙන්න මේ දේවල් ටික මොනවද කරේ? පළවෙනි පියවර උස වෙනස් කරන්න පුළුවන් මේසය මත ගෙනල්ලා තිබ්බා ජල පුරවපු බීකරයක්. ඒක ඇතුලේ වීදුරු කේශීය නලයක් සිරස්ව බිල්ලුවා. ඒක ආධාරකයකින් සවි කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් කම්බියකින් අරගෙන දර්ශකයක් හදාගෙන ඒ දර්ශකයේ රබර් පටි ආධාරයෙන් සවි කරගන්නවා කේශීය නලයට. එයාගේ තුඩ තිරස් ජල මට්ටමේ ගෑවි නොගෑවි පවතින විදිහට. අන්වීක්ෂය මාවකේ ඉහළ කෙළවර නාභිගත කරලා ඉවර වෙලා ඒක පාඨාංක කරගන්න කොච්චරද කියලා. අර බීකරයත් එක්ක ඔයස පහළට අරගෙන දර්ශකයේ තුල විතරක් නාභිගත කරලා ඉවරලා අරගෙන ඊට අදින පාඨාංක කොච්චරද කියලා. පාඨාංක දෙකේ අන්තරෙන් ගන්නට පුළුවන් හොයගන්න. කේශිකෝද්ගමනය කොච්චරද කියලා. හරි. ප්‍රොෆෙසර් අනු සම්පූර්ණ කරන්නේ මොකද? ප්‍රොෆෙසර් අනු ඉතින් අඩුපාඩු සම්පූර්ණ කරන්නේ මොකද? පේන විදිහ තමයි අඳින්න තියෙන්නේ. ඊට පස්සේ නෝට් එක ලියමු. හරි පියවර. ලෙවල් ස්කෝර් කරකවා වේදිකාව මට්ටම් කරගන්න. දෙවන පියවර. මේකට තිරස්වාණීය කෝණය යන සිරස් විතරයි යොමු. සිරස්වාණීය පරිමාණයේ කුඩාම වෙනස සොයාගන්න. තුන්වෙනි පියවර. උස වෙනස් කළ හැකි මේසය මත ජලය පිරි බීකරය තබන්න. හතරවෙනි පියවර. ආධාරකයක් මගින් කේශික නලයේ සිරස්ව රඳවා ඒ බීකරය තුළ ඇති ජලය ගිලවන්න.
පස්සේ පියවර අම්බියක් නවා දර්ශකයක් ලෙස සකස් කර එය කේශික නලයට සවි කර දර්ශකයේ තුඩ බීකරේ ඇති තිරස් ජල මට්ටමේ ගෑවි නොගෑවි පවතින පරිදි සවි කරගන්න ගෑවි නොගෑවි පවතින පරිදි සවි කරගන්න හයින් පියවර ද්‍රව මාවකයේ ඉහළ කෙළවර නාභිගත කර ද්‍රව මාවකයේ පහළ කෙළවර නාභිගත කර ද්‍රව මාවකයේ පහළ කෙළවර නාභිගත කර එහි පාඨාංකය ලබා ගන්න අර පළවෙනි රූපේ තියෙන එක උපසරණ වල සම්පූර්ණ කරලා තියෙන. එය L1 සිතමු උස වෙනස් කළ හැකි මේසය බීකරයද සමග පහළට කර දර්ශක තුල නාභිගත කර එහි පාඨාංකය ලබා ගන්න බලන දෙවෙනි උපසරණ වල එක සම්පූර්ණ කරලා තියෙනවා. ඒ පාඨාංකය L2 සිතමු ගණනය කේශිකෝද්ගමනය සමානයි කාටද ගොල්ලන්නවා L1 ඍණ L2 මොනපලතේ කේශිකෝද්ගමනය හන ප්‍රශ්නිඝාතීය බඩවට ආමුගේ සමීකරණයක් තියෙනවා තවනේ HOG සමානයි 2t cos 5 දින සිම්පල් ආර එකට දාලා ප්‍රශ්නිඝාතීය ගණයේ ප්‍රශ්නිඝාතීය පහ මම දැන් ඔක ගෙනියන්න පුළුවන් කමක් තියෙනවා ප්‍රශ්නිඝාතීය පහනේ ප්‍රැක්ටිකල් එකක් විදියට ප්‍රශ්නිඝාතීය ප්‍රැක්ටිකල් එකදී මේ තියෙන ටෙක්නික්ස් ටික කියලා දෙන්න ඕනේ නැහැ නේ ඒකට දාලා තියෙන තාක්ෂණික ක්‍රමවලට කියලා දුන්නවා තමන්ට ඒක කරගන්න පුළුවන් වෙයි දැන් ඒකට දාලා ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්න උත්තර ලියන එක අපි මේ වීඩියෝ එක සම්පූර්ණ ඉවර වෙලා පටන් ගමු. ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනකොට තියරිටික් ඔක්කොම සම්පූර්ණව ප්‍රැක්ටිකල් එක කරන විදිය. ඊට පස්සේ ඔයාලට පුළුවන් හැබැයි සරේ ටියුට් එකේ ආපහු තව පොඩ්ඩක් මේ ටික බලාගෙන ඉවරලා ඔය අතරලාපු ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. උත්තර ලියන්න. ඔබසටම පේන විදිය අඳින්න. ඒ ඔක්කොම කරලා Google form එකක් මම දාලා තියෙනවා වෙනදා වගේම Google form එක fill කරලා submit කරාම තමන්ගේ උත්තරවල හරි වැරද්ද මොකක්ද කියලා තමන්ටම බලා ගන්න පුළුවන් වෙයි. මේක තමයි අතිරේක ප්‍රැක්ටිකල් එකක් මම කියලා දෙනවා කේශික නලයක අපි අභ්‍යන්තර විශ්කම්භ හොයන විදිය මීට කලින් කියලා දුන්නා හැබැයි එතකොට අපි කියුවේ නලයේ එක කෙලවරක තියෙන අභ්‍යන්තර විශ්කම්භ විතරයි නලයේ මැද හරස්කඩක තියෙන සම්පූර්ණ අභ්‍යන්තර විශ්කම්භ වල මධ්‍යන්නාගේ වෙන පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මම ඒකත් මේකම මෙතෙන්දීම කියලා දෙන්නම් චලන විශ්ය ආශ්‍රිතව හරි බලමු කොහොමද ඊළඟට මේ අතිරේක ප්‍රැක්ටිකල් එකක් කොහොමද හොයාගන්නේ කේශික නලයක අභ්‍යන්තර මැද හරිය තියෙන විශ්කම්භයන් ටික කොහොමද හොයන්නේ කියලා. ඒක කියන කලින් මේ කොටස අනිවාර්යයෙන් මම කියනවා ඔයාලට. ගොඩක් තමයි අතින් සිද්ධ වෙන නොදැනුවත් සිද්ධ වෙන වැරද්දක් ඒ තමයි මගේ විතරක් නෙවෙයි මම කියන්නේ ගොඩක් අය ගමන් දැක්කා මේ දවස්වල මේ විදිහට දාන වීඩියෝ එක්ක ළමයි ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ නැත්නම් Zoom වලින් එන එකක් වුණොත් ස්ක්‍රීන් රෙකෝඩින් කරගන්නවා. ඒක අතර ගොඩක් වැරද්දක් බරපතල ගණේ වැරද්දක් පොඩක් හොඳට හිතලා බලුවොත් තමයි තේරෙන්නේ මම නම් කාටවත් ඒ වගේට පනිෂ්මන්ට් කරන්න යන්නේ නැහැ මොකද කිව්වේම ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයක් වෙන්නේ අංක 1 මොකද දන්නද අපි දන්නද මම හිතනවා උත්තරයක් දෙනවා මේ දේ දන්නවා ඒ තමයි ඕනම දෙයක් අදාළ කෙනාගෙන් අයිතිකාරයෙක්ගෙන් අහන්නේ නැතුව ගන්නවා නම් ඒක පැහැදිලිවම පරක්කමක් වෙනවා ඒකට ඔයගොල්ලෝ අපේ දැනුවත් කිරීමකින් තොරව ඉතින් මේක එක දේවල් පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට හදන්න පුළුවන්. කොහොම හැදුවත් මොකක් හරි ටෙක්නික් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඒක නිසා මම මහන්සි වෙන්නේ නැහැ මේ වගේ දේවල් කරන්න. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි දැන් අවසරයෙන් තොරව කෙනෙක්ගෙන් දෙයක් ගත්තොත් අනිවාර්යයෙන් මේක හොරකමක් වෙනවා. ඒතර මේ වීඩියෝ එක මේක හරි එහෙම නැත්නම් වෙනත් කෙමිස්ට්‍රි පන්තියක හරි බයොලොජි පන්තියක හරි වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ එහෙම ඩවුන්ලෝඩ් කරනවා නම් දෙසරයක් හිතන්න ඔයගොල්ලෝ ඒක දාලා ගුරුවරයාගෙන් අවසර අරගෙනද කරන්නේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන් මේක සොරකම් කර ගැනීමක් වෙනවා. ඉතින් මම එතනින් එහා පැහැදිලි කරන්න ඕනේ නැහැ. මොකද බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න අය දන්නවා හැම දෙයකටම කරපු දෙයකට සමාන ප්‍රතිඵලයක් තමන්ට මොනම හෝ වෙලාවක ලැබෙන්න ඕන කියලා. ඉතින් ෆිසික්ස් ඉගෙන ගන්න ඔයගොල්ලෝ හැමෝම දන්නවා සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත කියන්නේ. ඒක උගුණ හොරකමක් කරා නම් ඒකන ගැලපෙන ප්‍රතිඵලයක් තමන්ට ලැබෙන්න ඕන. අනිත් අංක දෙවෙනි දේ ඔය හොරකම බලපාන්නේ තමන් ඉගෙන ගන්න දෙයකට. අපි සාමාන්‍යයෙන් දන්නවා තමන් මෙන්න මේ දේවල් දන්නේ නැත්නම් දැනගෙන තියාගන්න ඕන. මම සාමාන්‍යයෙන් මගේ වීඩියෝ වල
කොහොමද තැනක මේ අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. මේ අද මේ කතාව කිව්වේ ළමයෙක්ගේ තියෙන නොදැනුවත් වෙන්න පුළුවන් වැරද්දක් හරි ගස්සන්න ඕන නිසා. ඒ තමයි ඔයාලා මතක ඇති ඔයාලා දන්නවා ඔයාලා සාමාන්‍යයෙන් වංචාවක් කරන්න හොඳ නැති දේවල් තුනක් තියෙනවා. වංචාවක් කරන්න හොඳ නැති දේවල් තුනක් තියෙනවා. ඒකේ අංක 1 තමන්ගේ අම්මා තාත්තට කවදාවත් වංචාවක් කරන්න එපා. හරිද? අංක 2 තමන්ගේ ගුරුවරුන්ට නැත්නම් තමන් ඉගෙන ගන්න තැනට කවදාවත් වංචාවක් කරන්න එපා. අංක 3 තමන් රැකියාවක් කරන කාලෙක තමන්ගේ රැකියාවට තමන් වංචාවක් කරන්න එපා. ඔය තුනම හරි බරපතල ගණේ වංචාවන් වෙනවා. මොකද අම්මා තාත්තලා වංචාවක් කරොත් මේක අහන් ඉන්න සමහර විට අහන් ඉන්න ගෙන ගන්න ළමයා අහන් ඉන්න වෙන්න පුළුවන්. ළමයාගේ අම්මා තාත්තත් මේක අහන් ඉන්න වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට අත්දැකීම් ඇති සමහර තමන්ගේ අම්මා තාත්තලා මොනවා හෝ වංචාවක් කරනවා නම් ජීවිතේ. ඒක කොච්චර පළ දුන්නද කියන එක තමන් දන්නවා. තමන්ට කොච්චර විදවන්න ඕනද කියන එක දන්නවා. ඉතින් ඒ හා සමානමයි තමන් ඉගෙන ගන්න දේකට ගුරුවරයෙක්ට වංචාවක් කරනවා නම් ඒකත් ඒ වගේම අතිශය දරුණු විදිහට බලපාන. ඒතකොට අර පළවෙනි කාරණය වෙච්ච හොරකම කරන්නේ දෙවෙනි කාරණය වෙච්ච වංචාවක් සිදු නොකර යුතු දෙයක් නම් මම හිතන්නේ තමන් කරපු වැරද්ද කොච්චර බරපතලද කියලා තමන්ටම තේරෙවි. ඒ දේ තමන්ගේ ජීවිතේට කොහේ හරි තැනකදී බරපතල ලෙස බලපාවි. මම හිතනවා A level කරන්න මේ තරම් දුරට ඉගෙනගෙන ආපු ළමයි කියන්නේ බුද්ධිමත් ළමයි. ඒ අතර සමහරට සුළුතර පිරිසක් ඉන්න පුළුවන් බුද්ධියෙන් අඩු අය. අන්න ඒ වගේ බුද්ධියෙන් අඩු අය තමයි මේව ඩවුන්ලෝඩ් කරගෙන එක දේවල් කරන්න යන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ගුරුවරයාගෙන් අහන්න අහලි වෙලා ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් තව වතාවක් වීඩියෝ එක බලන්න අවස්ථාවක් ඉල්ලගන්න. මම හිතන්නේ ඒක තමයි හොඳම දේ වෙන්නේ. ඒතව හොරකමක් කරන එක නෙවෙයි. රයිට්. අපි යමු අපේ මාතෘකාවට. ඒ බලන්න අපි යන්නේ කේශිකාලයේ අභ්‍යන්තර විශ්කම්භය කරන්න. මේකට ඔයාලට ඕන වෙනවා මේ කේශිකාලය නේද? මේ කේශිකාලය අරගෙන මම කරන්න ඕන මොකක්ද දන්නවද? මේ කේශිකාලය ඇතුළට දාගෙන අපේ රසදිය කරනවා. මේ පාඩ කරලා තියෙන රසදිය. රසදිය දෙම රසදිය වල මාවක හැදෙන්නේ මේ පැත්තට. ඔය රසදිය මාවකේ දැන් හැදිලා තියෙන්නේ. හරිද? ඔන්න රසදිය කරලා දාගෙන තියෙන්නේ. මම ඊට පස්සේ කරන්නේ පුරුදු විදිහටම අන්වීක්ෂණ ලෙවල් ස්ක්‍රූප් කරගවලා වේදිකාව ලෙවල් කරගන්නවා නැත්නම් මට්ටම් කරගන්නවා. ඊට පස්සේ කුඩා මිනුම් හොයාගන්නවා. මට මේකට ඕන වෙන්නේ සිරස්වාණීය සකස්ම නෙවෙයි තිරස්වාණීය සකස්ම විතරයි. ඒ සමග තිරස්වාණීය සකස්ම පාවිච්චි කරලා කුඩා මිනුම් හොයාගන්නවා. ඔබට මතකයි මම මෙතන පැත්තෙන් නිකමට හඳුන් මගේ අන්වීක්ෂණ ඔය විදිහට මම පිටියෙන් අඳින්නම්. හරිද? මට අන්වීක්ෂණම සිරස් පල්ලෙහාට හරවලා තියාගන්න පුළුවන් මේකෙදි. මෙන්න මේ මම රසදිය පුරවගත්ත විදුරු නලයකලා මට අන්වීක්ෂණ වේදිකාව උඩ මෙහෙම තියන්න පුළුවන්. මේ තියප එක තමයි රූප සරණ තමයි මේ කියන එක විතර. දැන් ඔයගොල්ලෝ දන්නවා මට කරන්න ඕන මේ රසදිය කන්දේ දිග මැන ගන්න. දිග මැන ගන්න මේ කෙලවර සහ මේ කෙලවර මම අභිගත කරන්න ඕන. එතකොට මට සිද්ධ වෙන්නේ මෙතන කෙලවරේ තිබුණු අර තිරස්සිරු මාරු කරකවන්න. තිරස්සිරු මාරු කරකවනකොට අන්වීක්ෂණ ගමන් කරන තිරස්ස. දැන් තිරස් පාඩම් ගන්න එක වෙන්නේ. හරි. ඔන්න මම කෙටියෙන් පැහැදිලි කරලා මොකද කරන්න ඕනද කියලා මම කියන වශයෙන් පළවෙනි පියවර ලෙවල් ස්ක්‍රූප් කරකවලා අන්වීක්ෂණ වේදිකාව ලෙවල් කරගන්නවා නැත්නම් මට්ටම් කරගන්නවා. ඊට පස්සේ කුඩා මිනුම් හොයාගන්නවා තිරස්වාණීය පරිමාණය. ඊට පස්සේ ඔකට පුළුවන් මේ වීදුරු කේශිකාලය ගෙනහිල්ලා අන්වීක්ෂණ වේදිකාව මත මෙහෙම තියන්න. උපරිතයෙන් බලන්න බැලුවෙන් පස්සේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනකම් ඔකට බලන්න නාභිගත කරන ස්ක්‍රූප් කරකවල සකස් කරගන්න. ඊට පස්සේ තිරස්සිරු මාරුව කරකවල ඉවර වෙලා මෙන්න මේ කෙලවර කියන්නේ රසදිය කන්දේ දෙක කෙලවර වෙන වෙනම නාභිගත කරන්න. නාභිගත කරලා එක් කෙලවර වල තියෙන පාඨාංකයන් වෙන වෙනම ගන්න. දැන් මේක වල නාභිගත කරද්දී ඔයගොල්ලෝ දන්නවා කොහොමද පෙන්නේ කියලා. වීදුරු නලය පෙන්නේ මේ විදිහට හදන්න. මේක වක්‍රතාව මේ පැත්තට නම් තියෙන ඔයගොල්ලෝ දන්නවා පාර්ශ්වික පවර්තනයට ලක් කරන නිසා මේක අනිත් පැත්තට වුණ පේන්න. රසදිය වෙන පැත්ත අනිවාර්යයෙන් පාට කරලා පෙන්නන්න ඕන. නැත්නම් අපි විරුගත විශ්ලේෂණ ප්‍රශ්නකදී නිවැරදි පිළිතුරක් විදිහට ඒක බාරගන්නේ නැහැ. ඒතර මේක මේ පැත්තට එහෙමයි. එතන මෙතන නාභිගත කරද්දී මේක පේන්න ඕන අනිත් පැත්තට. අපි හිතමු මෙතන තියෙන පාඨාංක L1 කියලා. මෙතන තියෙන පාඨාංක L2 කියලා. ඊට පස්සේ වැඩ ඉවර නැහැ. හිමින්සරේ මේ තියෙන රසදිය ටික අරගන්න ඔරලෝසු කදාවකට නලය තුල තියෙන අරගෙන ඉවර වෙලා ඒක වෙනම තරාදියක තියලා ස්කන්ධය වලින් කොච්චර රසදිය ස්කන්ධයක් තිබුණාද කියලා. මතකයිනේ මෙන්න පියවර. පළවෙනි පියවර ඉදිරිය වෙනවා අන්වීක්ෂණ වේදිකාව ලෙවල් කරගන්නවා. ලෙවල් ස්ක්‍රූප් භාවිතා කරලා තිරස්වාණීය සකස්ම කුඩා මිනුම් හොයා ගන්නවා. වේදිකාව මත ඉනිහිලා තියෙනවා රසදිය පුරවපු කේශික විදුරු නලය. උපනතින් බල්ලෙලා නාභිගත කරන ස්ක්‍රූප් කරකවලා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන විදිහට හදා ගන්නවා. ඊට පස්සේ තිරස්සිරු මාරුව භාවිතා කරලා අර රසදිය කන්දේ දෙක කෙලවර නාභිගත කරලා වෙන වෙනම නාභිගත කරලා පරිමාණ පාඨාංක ගන්නවා.
වීදුරු නලය ඇතුලේ තියෙන රස දිය ටික වෙනම බ්ලොස් කදාවකට අරගෙන වෙලා ඒකේ ස්කන්ධය වෙනුම් කරගන්නවා කොච්චරද කියලා. මෙන්න මේ ටිකට ඔයගොල්ලෝ උත්තර දෙන්න පුළුවන් ලේසියම රස දෙකනේ දිග. කොච්චරද රස දෙකනේ දිග බලන්න. මේ පාඨාංක දෙකේ වෙනසනේ. ඉලවන්ට නෙල්පු කියලා ගන්නවා වැඩියෙන් අඩු කරන දේ. දැන් මේක ඇතුලේ මේ වගේ මෙතන හරස් කඩක් නේ තියෙනනේ. ඔය හරස් කඩේ රස දිය පිරෙන පොඩි සිදුරක් නේ තියෙනනේ. වැඩි ටිකක් අතරුණා. ඔය විදිහේ ඔනේ හරස්කඩේ අරය සිම්පල් ආර් නම් අපි කියමුද අභ්‍යන්තර අරය සිම්පල් ආර් නම් පාඩ කියන්න පුළුවන් නේද මෙන්න මේ පාඩ කරපු ශේෂ්ඨ ඵලය කොච්චරද 5r වර්ග නේද 5r වර්ග නේද විස්කම්බේ පැත්තෙන් කියනවා නම් d කියලා ගත්තොත් d බෙදීම දෙකයි කියලා නම් හදන්න තිබුණා හරි අභ්‍යන්තර විස්කම්බයක් නම් නැහැ අභ්‍යන්තර විස්කම්බේ d නම් එහෙම පුළුවන් අභ්‍යන්තර විස්කම්බය කැපිටල් D එක. මෙන්න මේ හරස්න ශේෂ්ඨ වලින් 5r වර්ගනේ. 5r වර්ගනේ. ඉතින් 5r වර්ග කියලා කියන්නේ D බෙදීම දෙකේ වර්ගයයි. ඒ කියන්නේ 5D වර්ග බෙදීම හතරක් නේද? මෙන්න මේ හරස්න ශේෂ්ඨ බලය. ඒ හරස්න ශේෂ්ඨ බලය පුරා නේද මෙන්න මෙච්චර දිගක මේ රස දී දිග තියෙන්නේ. එහෙනම් කෙලින්ම ගන්න පුළුවන්. එමන් නිසා රස දී වල පරිමාව. රස දී වල පරිමාව කොච්චරද රස දී වල පරිමාව හරස්ක සිලින්ඩර් එක පරිමාවනේ රස දී සිලින්ඩර් යන්නේ තියෙන්නේ හරස්ක ශේෂ්ඨ බලයෙන් දිගින් ගුණ කරා නම් හරියද 5 d වර්ග බෙදීම 4 වතාවක් L1 L2 මොන රස දී වල පරිමාව ඔන්න මතක ගන්න පොඩි කර සමීකරණයක් තියෙනවා ඝනත්වය සහ ස්කන්ධය ආශ්‍රිත සමීකරණය ඝනත්වය d නම් d සමානයි කාටද බෙදීම v නේ ඉතින් අපි ඔක පාවිච්චි කරමු හරස්කන්ධනාව ඝනත්වයේ ගුණ කරොත් පරිමාවෙන් සමාන වෙන්න ඕන ස්කන්ධයක නේද? එහෙමද? එහෙනම් මේ රස දියවල ස්කන්ධය සමානයි කාටද? රස දියවල ස්කන්ධය සමාන වෙන්න ඕන රස දියවල ඝනත්වයේ ගුණ කරන හැම මේකම කියන රස දිය පරිමාවෙන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා රස දියවල ඝනත්වය 13600යි. ඒක ගුණ කරන හැම රස දියවල පරිමාවය. ඉතින් මෙන්න ඔයාලා හොයාගෙන තියෙනවා රස දියවල පරිමාව. කොච්චරද රස දියවල පරිමාව? 5d වර්ග බෙදීම 4 වතාවක් මම මෙතන ලියන්නේ L1 L2 ඕනේ තේරෙන රස දියවල ස්කන්ධ ප්‍රකාශනයක් විදිහට අපි ප්‍රැක්ටිකලි රස දියවල ස්කන්ධ විනුම් කරන්නේ අපි හිතමු රස දියවල ස්කන්ධ සිම්පල් m කියලා නම් සිම්පල් m සමානයි කවුද 13600 වැඩි කිරීම 5d වර්ග බෙදීම 4 වතාවක් L1 L2 නේද දැන් සුළු කරලා ඉවර වෙලා ආවම පුළුවන් d හොයන්න හෙව්වොත් D කියලා කියන්නේ අභ්‍යන්තර විස්කම්භය. මේ මේක මම හිතනවා ගොඩක් හොඳ වෙනවා මේ නලය ඇතුලේ තියෙන විස්කම්භ සියල්ලගේම මධ්‍යන්නගය ලැබෙනවා. අපි කලින් අරගත්තේ විස්කම්භ දෙකක මධ්‍යන්නගය මේකේ විස්කම්භ ගොඩක මධ්‍යන්නගය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. ඔයගොල්ලෝ ඒකට උපසරණ නැහැ. මම තව තියෙන චලන වීක්ෂක භාවිතා කර කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය විනුම් කිරීම කියන එක. ඒක අදාළ මේ පේන විදිය උපසරණ දෙක දාගෙන ඉන්න. සම්පූර්ණ කරන්නද පළවෙනි පියවර ලෙවල් ස්ක්‍රූප්පු කරකවා වේදිකාව මට්ටම් කරගන්න දෙවෙනි පියවර ලෙවල් ස්ක්‍රූප්පු කරකවා වේදිකාව මට්ටම් කරගන්න දෙවෙනි පියවර තිරස්වලනීය සැකස්මේ කුඩාම වෙනුම ගණනය කරන්න තුන්වෙනි පියවර නලය තුලට රසදිය කඳක් දමා එම නලය අන්වීක්ෂ වේදිකාව මත තබා නාවි එහි දෙකලවර අන්වීක්ෂ වේදිකාව මත තබා අන්වීක්ෂ නලය තුලට රසදිය කඳක් දමා එම නලය අන්වීක්ෂ වේදිකාව මත නලය තුලට රසදිය කඳක් දමා එම නලය අන්වීක්ෂ වේදිකාව මත තබා චලාන්වීක්ෂය මගින් දෙකලවර නාභිගත කර පරිමාණ පාඨාංක ලබා ගන්න ඒවා L1 සහ L2 ගේ සිතමු හතරේ පියවර රසදිය කඳ ඉවතටගෙන
මේ ස්කන්ධය මිනුම් කරන්න හොරහන් ඇතුලේ එය සිම්පල් එම්එස් හිතමු අපි ගණනය කිරීමට එනවා නලයේ අභ්‍යන්තර විශ්කම්භය කැපිටල් D යයිද ප්‍රසදිය වල ඝනත්වය 13600ක් ඝන මීටරයට කිලෝග්‍රෑම් kg m ඍණ 3 යයිද සිතමු රැන්ඩම් බෝඩ් එක දිහා බලාගෙන පුළුවන් ගණනය කිරීම කරන්න රසදිය කන්දේ දිග සමානයි රසදිය වල පරිමාව සමානයි රසදිය වල ස්කන්ධය කියන්නේ ඝනත්වය ගුණ කිරීම පරිමාවෙන් d යුක්ත කරගන්න වර්ගමූලයක් එක d යුක්ත වෙයි ඒක දක්වා කරන්න වැඩ කියන පැත්තේ පිටුවේ තියෙනවා එතකොට ඒකට දාලා ගානක් හදන්න හරියට දරන චලනවික්ෂකයේ උපකරණ ගැන මම ඔයාලට කියලා දුන්නා චලනවික්ෂකයේ උපකරණේ පාවිච්චි කළා කේශිකරාලයක අභ්‍යන්තර සහ බාහිර විශ්කම්භ මනින්නේ කොහොමද කියලා දුන්නා කේශික උද්ගමනක් මනින්නේ කියලා දුන්නා සහ තවත් අතිරේක උදාහරණයක් මම ඔයගොල්ලන්ට මේකත් එක්කම කියලා දීමක් සිදු කරා ඊට පස්සේ වැදගත් කරුණු එකක් තියෙනවා අපි ඒකත් ලියාගෙන ඉමු හේතු කොට මතක ඇති වර්ණීය කැලිපරේ තිබුණ ලොකු දෝෂයක් තිබුණා වස්තුව මනින්න ගියන් පස්සේ අනවශ්‍ය ලෙස තෙරපීමකට ලක් වෙනවා. ඉතින් මේකදී වස්තුව අනවශ්‍ය ලෙස තෙරපීමකට ලක් වීමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම රබර් දැන් අපි ගත්තොත් වර්ණීය කැලිපරයක් එහෙම නැත්නම් මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක් ගෝලමානයක් ගත්තොත් වස්තුව ඇත්තටම තෙරපීමකට ලක් කරලා තමයි මුලින් කිරීමක් කරන්නේ. ඒතර මෘදු වස්තු වල පාඨාංක ගන්න ඒ වගේම උපකරණ සුදුසු වෙන්නේ නැහැ. රබර් නලයක් වගේ දෙයක මෘදු දෙයක පාඨාංකයක් ගන්න යනවා නම් මම හිතන්නේ හොඳම උපකරණ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ තල අන්වේක්ෂය. සපොඩක් වැදගත් කරනකට දෙන්න ඕනෙමු. තල අන්වේක්ෂය මගින් මිනුම් කරනු ලබන වස්තුව ස්පර්ශ වීමක් සිදු නොවන නිසා තල අන්වේක්ෂය භාවිතා කර මෘදු වස්තු වල මිනුම් ලබා ගැනීමක් සිදු කළ හැකි වේ. ඔච්චරයි චලනවීක්ෂකයේ උපකරණය ගැන ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. එතකොට දැන් ටියුබ් එකේ මම මග අරගෙන ආවේ මේකට දාලා එක් ප්‍රැක්ටිකල් එකට දාලා තියෙන ගණනය කිරීම ටික නැත්නම් පොඩි උදාහරණ දානවා. එහෙනම් කලබල නැතුව මේක මම ඒ රන් ටික ටියුබ් එකේම කරන්න ඉස්සෙල්ලා කරලා ඉවර වෙලා Google form එක තියෙනවා. ඒකේ අදාළ දේවල් ටික පුරවලා සබ්මිට් කරන්න. තමන්ගේ උත්තර වල වැරදි තියෙන ඒවා අඳුර ගන්න පුළුවන්. ඔක්කොරේ තමයි දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පොඩ්ඩක් කෝල් එකක් දෙන්න. ඒතර තමයි ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. මේකත් ඔයගොල්ලෝ මොන වගේ ප්‍රශ්න වලටද උත්තර දෙන්න වෙන්නේ කියන එක බලන්න පුළුවන්. විමුක්ත රචනා ප්‍රශ්න ලියාගෙන යද්දී අපි දවසට එක ගාන වගේ ලියාගෙන යනවා. සරසුන් කරලා තියෙනවා. ඒ ලියාගෙන යන්න තමයි ඔබ බලන්න ගන්න පුළුවන්කම